උදරුවනේ අපි ගියවර පාඩම් මේකකේ තුල තුන්වන පාඩම් මේකකට අදාළව විභාග ප්‍රශ්න සාකච්ඡා කරන්න ගත්තා. ඒකෙදි වාස්තුවික ප්‍රශ්න පත්‍රයට අදාළව එනම් පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළව බහුවර්ණ ප්‍රශ්න 10ක් දක්වා අපි විශ්ලේෂණයක යෙදුණා. ඒ බහුවර්ණ ප්‍රශ්න 10 තුලින් අපි උත්සාහ කරා ඒ බහුවර්ණ ප්‍රශ්නෙට අපි යන්නේ කොහොමද? ප්‍රශ්නෙට ප්‍රවේශ වෙන්නේ කොහොමද? ප්‍රශ්නේ දකින්නේ කොහොමද? ඒ ප්‍රශ්න දැක්ම තුල පිළිතුරු ගොනු කරගන්නේ කොහොමද? ඒ නිවැරදි පිළිතුරු එළියට ගන්න කොහොමද කියලා අපි සාකච්ඡා කළා. අපි අද එතෙන් සිට කතා කරනවා 11 වෙනි බහුවර්ණ ප්‍රශ්නේ ඉඳන් ඉස්සරහට මේ තියෙන්නේ 2013 විභාග ප්‍රශ්නය. 2013 විභාග ප්‍රශ්න පත්‍රයේ තුල පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තුල යොමු වෙච්ච 5 වන බහුවර්ණ ප්‍රශ්නය. රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය යටතට ඇතුළත් වන්නේ. රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය යටතට ඇතුළත් වන්නේ. මතකනේ රජයේ ප්‍රතිපත්ති දෙකයි ප්‍රධාන. මූල්‍ය ප්‍රතිපත්තිය, ෆිස්කල් ප්‍රතිපත්තිය. මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ මොකද්ද? මුදල් සැපෙවුම ප්‍රශස්තාකාරයෙන් පවත්වාගෙන යාමට අනුගමනය කරන සීලුම ක්‍රියාමාර්ග, සීලුම උපාය මාර්ග තමයි මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ. රාජ්‍ය අයවැය ලේඛනය මගින් රාජ්‍ය ආදායම් සහ වියදම් හැසිරවීම මගින් හැසිරවීමට ගන්නා ක්‍රියාමාර්ග තමයි ෆිස්කල් ප්‍රතිපත්තිය කියලා කිව්ව. මතකයිනේ. එහෙනම් මෙතන මුදල් සැපෙවුමට සම්බන්ධතාවයක් තියෙනවා. මුදල් සැපෙවුම ප්‍රශස්තාකාරයෙන් පවත්වාගෙන යාමට ක්‍රියාමාර්ග අනුගමනය කිරීම තමයි මූල්‍ය ප්‍රතිපත්තියෙන් වෙන්නේ. එහෙනම් පොලී හා මුදල් සැපෙවුම් පාලනයයි. මම හිතන්නේ ඒක තමයි උත්තරේ. එහෙනම් ඒක ගන්න ලේසියිනේ කියනකොට මේනවා. අපි ඒත් නතර වෙන්නේ නැහැ එතනින්. ඒක හරියි කියලා තේරුණාද? බදු හා ගාස්තු පාලනයයි. ඒක මූල්‍ය ප්‍රතිපත්තියෙන් නෙවෙයි. ඒක රාජ්‍ය අයවැයෙන් කරන්නේ. බදු පනවන්නේ රාජ්‍ය අයවැය. යම් යම් බලපත් ගාස්තු අඩුව වැඩි කිරීම කරන්නේ අයවැයෙන්. එහෙනම් ඒක උත්තරේ නෙවෙයි. ආනි මූල්‍ය ප්‍රතිපත්තිය අයිති එකනේ. වර්තන වියදම් පාලනයයි. ඒ කියන්නේ රාජ්‍ය සේවා පවත්වාගෙන යාමේදී වසරක් තුල නැවත නැවතත් කළ යුතු වියදම්. ඉතින් ඒ වියදම් අඩු වැඩි කරන්නේ අයවැයෙන්නේ. එහෙනම් මෙතනට අයිති නැහැ. ප්‍රාග්ධන වියදම් පාලනයයි. ඒකත් මොකද්ද? රාජ්‍ය අයවැයෙන් එන එකක්නේ. ඒ කියන්නේ රාජ්‍ය අයවැයෙන් තමයි දිගුකාලීනව ප්‍රතිලාභ ලබන්න පුළුවන් ආයෝජන මාර්ගවල අරමුදල් යෙදවීම වැඩි හෝ අඩු කිරීම තීරණය කරන්නේ අයවැයෙන්. එහෙනම් ඒකත් මෙතනට අයිති නැහැ. මූල්‍ය ප්‍රතිපත්තියට අයිති නැහැ. ඊළඟට රාජ්‍ය ආදායම් හා වියදම් පාලනයයි. ඒකත් පැහැදිලිවම රාජ්‍ය අයවැයෙන් ගන්න ක්‍රියාමාර්ගයන්. එහෙනම් ඒකත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට අයිති නැහැ. එහෙනම් උත්තරේ පළවෙනි එක. ඒක ලේසි. ඊළඟ ප්‍රශ්නේ බලමු. 2013 විභාග ප්‍රශ්නයක් මේක. 2013 පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 6 වෙනි ප්‍රශ්නය වශයෙන් අහපු බහුවර්ණ ප්‍රශ්නය. මෙන්න මම මීට කලින් පාඩම් ඒකකයේදී ඔබට කිව්ව දෙයක් නැවත ඔප්පු කරා. මොකද්ද? විෂය නිර්දේශය අලුත් වුණාට පස්සේ 2017 දී ISO ආයතනයේ නැත්නම් අන්තර්ජාතික ප්‍රමිති ආයතනයේ හඳුන්වා දෙන තත්ත්ව පාලන පද්ධති නැත්නම් තත්ත්ව කළමනාකරණ පද්ධති සිලබස් එක අයින් වුණා. දැන් ටීචර්ස් ගයිඩ් එකේ ඒවා අයින් කරලා තියෙනවා. නමුත් තවමත් අහනවා. මේ තවමත් අහනවා. තේරුණාද? 2011 ඉඳන්ම මේවා අයින් කරලා තිබුණා. ඇත්තටම කියන්නේ නිල නොවන ආකාරයෙන්. 2011 ඉඳන්ම නිල නොවන ආකාරයෙන් අයින් කරලා තිබුණා. ඒ 2013 ඇහුවා. 2017 නිල වශයෙන්ම අයින් කරලා දැම්මා. ඒ 2017 පස්සෙත් ඇහුවා. මම ඒක ඊළඟ ප්‍රශ්නේ ඔබට පැහැදිලි කරන්න. ඒ නිසා මම දැනුත් කියනවා මේ අපට ඇත්තටම ISO ආයතනයේ තත්ත්ව කළමනාකරණ පද්ධති අමතක කරලා මේ ව්‍යාපාරාධ්‍යනය කියන විෂය අපට සැරිසරන්න බෑ. ව්‍යාපාරාධ්‍යනයේ හදාරන ශිෂ්‍යයෙක් වශයෙන් අපි අනිවාර්යයෙන්ම මේ ව්‍යාපාර ගැන හැදෑරීමේදී ISO තත්ත්ව පාලන පද්ධති ගැන හිතන්නට වෙනවා. මොකද ඒ නිසාම තමයි කන්ට්‍රෝලින් චීෆ්ලා සිලබස් එක අයින් කළා වුණත් මේව තවමත් මේ වගේ MCQ ප්‍රශ්නයක් වශයෙන් හිස්තැන් පුරන ප්‍රශ්නයක් වශයෙන් යොමු කරන්නේ. පැහැදිලිනේ? ආහාර ආරක්ෂණ කළමනාකරණ පද්ධති සඳහා වූ අන්තර්ජාතික ප්‍රමිතිය කුමක්ද? එක්කෝ ආහාර ආරක්ෂණ කළමනාකරණ නැත්නම් මේකම කියනවා ආහාර සුරක්ෂිතතා. ඒත් හරි. මේකම කියනවා ආහාර සුරක්ෂිතතා. සුරක්ෂිතතා කළමනාකරණ පද්ධතිය කියලා කියනවා. අපි ඉස්සෙල්ලා පාඩම් මේකලි මතක් කරන්නේ මතකද? ISO ආයතන විසින් හඳුන්වා දෙන තත්ත්ව පද්ධතියක්. කියන්නේ මොකක්ද කියලා කිව්වනේ. ආයතන ව්‍යුහය, සම්පත්, ක්‍රියාවලි, පිළිවෙල ආදී ගුණාංගින් සැදුම්ලත් ක්‍රියාවලියක් කියලා. එතකොට එවැනි තත්ත්ව පද්ධති ප්‍රභේද කීපයක් මම කොමන් එක, පොදු එක,
ඕනෑම ව්‍යාපාරයකට පොදුවේ භාවිතා කරලා සාර්ථක වෙන්න පුළුවන් ව්‍යාපාරයේ මෙහෙයුම් ක්‍රියාවලිය සුමටව සාර්ථක කරගන්න පුළුවන් පද්ධතිය තමයි කොමන් එක තමයි ISO 9001 2015 තත්ත්ව කළමනාකරණ පද්ධතිය. ඊට අමතරව මොකද එක එක ශ්‍රේෂ්ඨ වලට වෙන වෙනම තියෙනවා. මේ මොකද ආහාර සුරක්ෂිතතා නැත්නම් ආහාර ආරක්ෂණ කළමනාකරණ පද්ධතිය. ෆුඩ් සේෆ්ටි මැනේජ්මන්ට් සිස්ටම්. ෆුඩ් සේෆ්ටි මැනේජ්මන්ට් සිස්ටම්. මේකෙන් බලන්නේ ආහාර පාන විශේෂයෙන්ම ආහාර පාන නිෂ්පාදනය කරලා ඇසුරුම් කරලා මාකට් එකට යවන්න පෙර ඒ ආහාර පානවල නියමිත සෞඛ්‍ය තත්ත්වයෙන් ඒ ආහාර පාන නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ ආහාර පාන වල අඩංගු විවිධ රසායනික ද්‍රව්‍ය නියමිත මාත්‍රාවන්ගෙන් පමණක් අඩංගු වෙලාද? මොකද සමහර රසායනික ද්‍රව්‍ය නියමිත මාත්‍රාවන්ට වඩා ගියොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම සෞඛ්‍යයට අහිතකර වෙනවා. කොහොමද දැන් මාකට් එකේ තියෙන ගොඩාක් ආහාර පාන නිෂ්පාදනය කරපුවා කෘතිමේවනේ. ඒවැ අනිවාර්ය රසකාරක තියෙනවා. ඒ රසකාරක දාන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. අන්නේ සීමාව ඉක්මවා ගිහිල්ලා නැහැ. ඒ නිසා මේක සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා නියදි පරීක්ෂා කරලා ISO ආයතනය විසින් හරි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් හරි ගන්න පුළුවන් සහතිකය තමයි අපේ සිස්ටම් එක තියෙන්නේ. මොකද අපේ තත්ත්වපාලන පද්ධතිය කියන ක්‍රියාවලිය තියෙනව නම් තමයි අර නියමිත රසකාරක ද්‍රව්‍ය නියමිත මාත්‍රාවෙන් එහාට නොගිහිල්ලා ප්‍රශස්ත ආකාරයෙන් භාණ්ඩයට අන්තර්ගත කරලා නිෂ්පාදනය කරන්න. අන්න එහෙම නිෂ්පාදනයක් කරලා සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පාන නිෂ්පාදනය උනාද කියලා තහවුරු කරගන්න තමයි මේ තත්ත්වපාලන පද්ධතිය හදලා දීලා තියෙන්නේ. ඒකට සංකේතය මොකද්ද? ISO 20000 අනිත් ඒවා කොහමද මේක පොදු දත්ත කළමනාකරණ පද්ධතිය. මේක 14001 කියන්නේ මොකද්ද? පරිසර සංරක්ෂණයට අදාළ පද්ධතිය. 27000 කියන්නේ සමාජ වගවීම් පිළිබඳ පද්ධතියක්. ISO 14001 කියන්නේ වෘත්තීය සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ පද්ධතියක්. ඒ නිසා උත්තරේ පැහැදිලිවම 3. තුන්වෙනි උත්තරේ. ඊළඟ ප්‍රශ්නේ බලමු. 2012 විභාග ප්‍රශ්නය 5 වෙනි බහුවර්ණ ප්‍රශ්න වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්නය. 2012 පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 5 වෙනි බහුවර්ණ වශයෙන් ආවේ. පහත දැක්වෙන්නේ පාරිභෝගික අයිතිවාසිකම් හා පාරිභෝගික වගකීම් කිහිපයකි. අන්න මේකත් අර විශේෂ රටාවක් පේනවනේ. අපි මේකේ දීලා තියෙන තොරතුරු කිහිපයක්. ඒ අන්තර්ගත තොරතුරු වලින් අපිට වැදගත් වෙන්නේ අහන්නේ මොකක්ද කියන එක මතයි. ඒ නිසා මේ දැන් මේ ප්‍රශ්නේ කියවුවට අපිට මේ ප්‍රශ්නේ අපිට වටිනාකමක් නැහැ. මේ අන්තර්ගත තොරතුරුත් වටින්නේ වටිනවා. නමුත් දැන් අපිට මේක මුලින්ම බලන්න ඕනේ ප්‍රශ්නෙන් පස්සේ මොකද්ද අහන්නේ මොකද්ද කියලා ඔලුවට ගත්තම අන්තර්ගතය අපිට කියවන්න ලේසි. අන්තර්ගතය අඩු කාලයකින් ප්‍රශ්නෙට සමීප කරලා ප්‍රශ්නෙට ගලපලා උත්තරයක් එළියට එන විදියට ගන්න පුළුවන්. මං කියන එක තේරෙනවද? නැත්නම් අපිට මේක කියවනවා ABCDEFG කියවනවා. එහෙමත් පුළුවන් බැරි නෑ. වැඩි දිගයි. වැඩි කාලයක් යනවා. ඊට වඩා කෙටි කාලයක් ළඟ කාලයකින් පුළුවන් අපිට උත්තරේ එළියට ගන්න. කොහොමද? ප්‍රශ්නේ කියවලා ප්‍රශ්නෙන් අහන්නේ මොකද්ද කියලා හඳුනගෙන අන්න ඒ මානසිකත්වයෙන් අපි මේ අන්තර්ගතයේ කියවද්දි මොකද වෙන්නේ? නිකම්ම උත්තරේ highlight වෙනවා. අහන්නේ ඉහත සඳහන් දෑ අතුරෙන් පාරිභෝගික වගකීම් පමණක් ඇතුළත් කාණ්ඩය. අහන්නේ මොකද්ද? පාරිභෝගික වගකීම් පමණක්. එහෙනම් මේකේ සමහර ඒවා අයිතිවාසිකම් වෙන්නේ නැති. සමහර ඒවා පාරිභෝගික වගකීම් වෙන්නේ නැති. සමහර ඒවා වෙනස් සංකල්ප වෙන්නේ නැති. අහන්නේ පාරිභෝගික වගකීම් පමණයි. මතකනේ වගකීම් 5ක් කතා කරා. අන්න ඒ 5ට අයිති වෙන 4ක් තමයි අහන්නේ. තොරතුරු දැන ගැනීම මොකද්ද? අයිතිවාසිකමනේ. තොරතුරු දැනගන්න අපට අයිතියක් තියෙන එක අපේ අයිතිවාසිකම. එහෙනම් ඒක උත්තරේ නොවේ. අපි ඒක කපලා දාමු. විචාරාත්මක දැනුවත් භාවය. පැහැදිලිව මේක අපේ වගකීමක් නේ. ක්‍රිටිකල් ඇවරනස් කියලා අපි ඉගෙන ගත්තේ. විචාරාත්මක අවබෝධය. ඒ කියන්නේ දැනුවත් භාවයට අවබෝධය අපිට වෙළඳ පොලේදී යම්කිසි භාණ්ඩයක් තෝරා ගැනීමේදී ඒ භාණ්ඩේ බ්‍රෑන්ඩ් එක හොඳ බ්‍රෑන්ඩ් එකක්ද නරක බ්‍රෑන්ඩ් එකක්ද? මේ භාණ්ඩේ ජෙනියුන්ද? නැත්නම් අපි ස්පෙයා පාර්ට් එක මේක ජෙනියුන් පාර්ට් එකක්ද? එහෙම නැත්නම් ජෙනියුන් නොවන පාර්ට් එකක්ද? විචාරණ පුළුවන්. මේකේ මිල වැඩිද අඩුද? මේ දෙන ඩිස්කවුන්ට් එක හරියද? නැත්නම් ඩිස්කවුන්ට් එකෙන් භාගයද අපට ලැබෙන්නේ? මේ භාණ්ඩෙට තිබුණා ප්‍රීමියම් එකක් ආධික්‍යයක්. මේ භාණ්ඩෙත් එක නොමිලේ දෙන භාණ්ඩයක්. මොකද මේ මිනිස්සු මේ භාණ්ඩය අපිට දෙන්නේ නැත්තේ? අපිට විචාරණ පුළුවන් වෙන්න ඕනේ. ඒක අපේ වගකීම. ඒක හරි. B. සමාජය ගැන සැලකිලිමත් වීම. ඒකත් මොකද්ද? පාරිභෝගික වගකීමක් මතකයිනේ. අපි පුද්ගලයන් වශයෙන් පාරිභෝගිකයන් වශයෙන් අපේ වුමනා සපුරා ගැනීමේදී නිරතුරුවම අප අවට සමාජය ගැන හිතන්නට ඕනේ. අවට සමාජයට හානි කරවන ලෙස
අපේ වූමනා සපුරා ගන්න අපි හොඳ නැහැ. ඒක අපේ වගකීමක් නොවේ. තේරුණාද? පාරිභෝගිකගේ වගකීමක් වෙන නිතරම තමන්ගේ අවශ්‍යතා සහ වූමනා ඉටු කර ගැනීමේදී අවට සමාජයේ කිසිදු පුද්ගලයෙකුට පුද්ගල කණ්ඩායමකට කරදරයක් පීඩාවක් ඇති වෙන්න බෑ. එහෙනම් අපි සමාජයේ කෙරෙහි සැලකිලිමත් බව කියන්නේ ඒක අපේ වගකීම. ඒකත් හරි. තෝරා ගැනීම. මොකක්ද ඒක? තෝරා ගැනීම අයිතිවාසිකමක්නේ. තොරතුරු දැනගන්න ඕක අපිට අපේ අභිමතය පරිදි තෝරා ගැනීම අයිතියත් අපිට තියෙනවා. ඒක අයිතිවාසිකම. එහෙනම් ඒකත් උත්තරේ නොවේ. ඊළඟට සෞඛ්‍ය සම්පන්න පරිසරයක ජීවත් වීම. ඒකත් මොකක්ද? අයිතිවාසිකමක්නේ. නෙදර්ලන්තේ හේග් නුවර පිහිටි පාරිභෝගික ජාත්‍යන්තර හඳුන්වා දීපු අවසන් අයිතිවාසිකම තමයි මේ. එහෙනම් ඒකත් අයිතිවාසිකමක්. ඒකත් උත්තරෙට ගන්න බෑ. පරිසරය ගැන දැනුවත් වීම ඒක හරි. අනිවාර්යයෙන්ම පාරිසරික දැනුවත් භාවය. තේරුණාද? එන්වයරන්මන්ටල් කන්සර්න් එක. පාරිසරික දැනුවත් භාවය තියෙනවා. මොකද අපි පාරිභෝගිකයෙක් වශයෙන් අපේ අවශ්‍යතා සහ වුමනා සපුරාගෙන අපිට හැකිපමණින් හොඳ ජීවන රටාවක් පවත්වාගෙන යාමේදී පරිසර හිතකාමී වෙන්නත් ඕනේ. පරිසරයට හානි කරලා පරිසර දූෂණය වැඩි වෙන ආකාරයෙන් කටයුතු කරමින් අපි ජීවත් වෙලා වැඩක් නැහැ. ඒක අපේ වගකීමක් නොවේ. උතුම් පාරිභෝගිකයෙක්ගේ වගකීම වන්නේ තමන් ජීවත් වෙන තමන් අවට තියෙන පරිසරයට කිසිදු කැලලක් ඇති නොවන පරිදි පරිසරයට කිසිදු හානියක් ඇති නොවන පරිදි තමන්ගේ අවශ්‍යතාව වුමන සපුරා ගන්න. එහෙනම් ඒක අපේ ප්‍රධානම වගකීමක්. ඒකත් හරි. අනික සවන් යොමු කරවා ගැනීම නැහැනේ. මේක මොකද්ද? අයිතිවාසිකමක්නේ. අපිට කිසියම් හානියක් වුණාම වෙළඳ පොලේදී පීඩාවක් ඇති වුණාම අදාළ ව්‍යාපාරිකයින්ගේ අදාළ බලධාරීන්ගේ සවන් අවධානය යොමු කරගන්නත්. ආර්ථික සැලසුම් සම්පාදනයේදී ඒකෙන් වාසිය වාසීන් අපිට එහෙමනම් රජයේ බලධාරීන්ගේ අවධානය ලබා ගන්නත් අපේ අයිතියක් තියෙනවා අපි ඉගෙන ගත්තා නේ ඒක අයිතිවාසිකම. පැහැදිලිව මේකත් ගන්න බෑ. සහයෝගීතාවය හරි. ඔන්න ව්‍යාපාරික පාරිභෝගික වගකීම් වලින් හතරක්ම තියෙනවා. සහයෝගීතාවය. ඒ කියන්නේ එක් පාරිභෝගිකයෙකුට වෙළඳ පොලේදී අසාධාරණයක් ඇති වුණොත් අසහනයක් පීඩාවක් ඇති වුණොත් ඔහු සමග අපි එකට අත්වල බැඳගෙන සංදානගත වෙලා සංවිධානාත්මකව අපි පුළුල් හඬක් නගන්න ඕනේ ඒ විසමාචාරය දුණු ව්‍යාපාරිකට එරෙහිව. ඒ අපේ පුළුල් හඬ හමුවේ අනිවාර්යයෙන් මේ සහෝදර පාරිභෝගිකයාට නිවැරදි කිරීමක් ලැබෙනවා, සහනයක් ලැබෙනවා, නැත්නම් දීපු මුදල් ආපසු ලැබෙනවා. අර මනුස්සයත් පාඩමක් ඉගෙන ගන්න. කවුද? ව්‍යාපාරිකයත් පාඩමක් ඉගෙන ගන්නවා. එතකොට අන්න අපේ වගකීම අපි ඉෂ්ට කළා වෙනවා. එහෙනම් උත්තර හතරක් තියෙනවා වගකීම් හතරක්. මොනවද? B C F H B C F H තියෙනවනේ දෙක දෙවෙනි උත්තරේ. ඊළඟට 14 වෙනි ප්‍රශ්නේ 2012 විභාග ප්‍රශ්නය 2012 පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 6 වෙනි බහුවර්ණ ප්‍රශ්න වශයෙන් ආපු එක. මෙන්න නැවත මතක් කරගන්න. මොකද්ද? ISO තත්ත්ව පද්ධති විශේෂ නිර්දේශයෙන් ඉවත් කළාට මෙන්න තාම අහනවා. තේරුණාද? ISO 9000ක 2008 ප්‍රමිතිය. ISO 9000ක 2008. දැන් මේක ඇත්තරම 2012 දී හරිනේ. 2012 මේක 2015 දී වෙනස් වුණා. දැන් අහන්නේ කොහොමද? ISO 9001 2015. ඒකත් මතක තියාගන්න. 2015 වෙනකම් ආවේ ISO 9000ක 2008 කියලා. තේරෙනවද? මම ඉස්සෙල්ලා පාඩම් මේකකේදීත් ඕක මතක් කළා. ඉතින් මේ ISO තත්ත්ව පද්ධති කාලින් කාලට වෙනස් වෙන අලුත් වෙනවා. අලුත් වෙද්දී අවුරුද්ද අනුව දැන් 2015 විතර මේක අලුත් කළේ. සංශෝධන වෙන නිසා 2015 කියලා භාවිතා කරා. දැන් භාවිතාන්නේ 2015. ISO 9000ක 2008ත් භාවිතා නොවෙනව නෙවෙයි. අපි දැන් භාවිතා කළ යුත්තේ පේපර් එකට පව එන්න ඕනේ අලුත් වර්ෂයේ 2015. මොකද ඒ කියන්නේ? අර ඕනෑම ව්‍යාපාරයක මෙහෙයුම් ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගෙන යාමට ඕනෑම කියන්නේ විශේෂ ශ්‍රේෂ්ඨයක් අදාළ නැහැ. කුමන ශ්‍රේෂ්ඨයද කියන අදාළ නැහැ. ඕනෑම ශ්‍රේෂ්ඨයක ක්‍රියාත්මක වන ව්‍යාපාරයක ඕනෑම මෙහෙයුම් කටයුත්තක් ඉතා සාර්ථකව සුමටව නැත්නම් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට හැකි වනු පිණිස ඕනෑම ශ්‍රේෂ්ඨයක ව්‍යාපාරයක් තුල ස්ථාපිත කළ හැකි වන ලෙස ISO ආයතනය ජාත්‍යන්තර ප්‍රමිති ආයතන හඳුන්වා දී ඇති පොදු තත්ත්ව කල්පනාකරන පද්ධතිය තමයි මේක අදහස් කරන්නේ. මම එදා පාඩම් මේකදී පැහැදිලි කරා මේක ගත්තම සෙසු තත්ත්ව පද්ධතිය වලට අපිට යන්න ලේසියි කියලා කිව්වා. ඇයි හේතුව? සෙසු තත්ත්ව කල්පනාකරන පද්ධතිය වල අවශ්‍යතා රසක් මේක අන්තර්ගත වෙලා තියෙනවා කියලා කිව්වා. මේක ගත්තේ නැති කෙනෙකුට
ISO 14001 වෙන්න පුළුවන්, ISO 20005 වෙන්න පුළුවන්, ISO 50001 වෙන්න පුළුවන්. ඒවට යන්න සෑහෙන අවශ්‍යතා ඉෂ්ට කරගන්න වෙනවා. ටිකක් සෑහෙන මහන්සියක් වෙන්න ඕනේ. නමුත් මේක තියෙන අයට තව අවශ්‍යතා 2ක් 3ක් 4ක් වගේ අලුතෙන් ස්ථාපිත කරගත්තම ඊළඟ තත්ත්ව පද්ධතියටත් යන්න පුළුවන්කම ලැබෙනවා. හරි. එතකොට මේක යන්නේ පාරිසරික කළමනාකරණ පද්ධති සාතිකරණය නෙවෙයි. ආහාර ආරක්ෂණ කළමනාකරණ පද්ධති සාතිකරණයක් නෙවෙයි. ISO 20000 නේ. අරක නම් ISO 14001. තත්ත්ව කළමනාකරණ පද්ධති සාතිකරණය. මම හිතන්නේ මේක තමයි උත්තරේ. හරියට කියන්නේ මේකේ ඕනම ශ්‍රේෂ්ඨයක නියුතු ව්‍යාපාරිකයෙකුට යොදාගත හැකි පොදු කියලා කතාව කියන්නේ තුනට ඉතින් තත්ත්ව කළමනාකරණ පද්ධති සහතිකරණය තමයි මේ. ඒක කොමන් එකක්. සමාජ වගකීම් සහතිකරණය වැරදි. ඒ ISO 26000. වෘත්තීය සෞඛ්‍ය සුරක්ෂිතතා කළමනාකරණ වැරදි. ඒ OHSS. ඒකත් ගන්න බෑ. එහෙනම් උත්තරේ මොකද්ද? 3. ඊළඟ ප්‍රශ්නේ බලමු. 2012 විභාග ප්‍රශ්න පත්‍රයේම තවත් ප්‍රශ්නයක්. 2012 පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 5 වෙනි ප්‍රශ්නේ වශයෙන් යොමු වෙච්ච බහුවර්ණ ප්‍රශ්නය. පහත් සඳහන් වනුයේ රජයේ ආර්ථික අරමුණු හා ඒවා ඉටු කර ගැනීමට ව්‍යාපාරික ප්‍රජාවට දායක වේ හැකි ආකාරය. ප්‍රශ්නේ ලේසිනේ පැහැදිලිනේ. කැසෙන් තේරුම් ගත්තනේ. පහත දැක්වෙනුයේ රජයේ ආර්ථික අරමුණු හා ඒවා ඉටු කර ගැනීමට ව්‍යාපාරික ප්‍රජාවට දායක වේ හැකි ආකාරය. රජයේ ආර්ථික අරමුණු දක්වලා තියෙනවා. ඒවා ඉටු කරගන්න ව්‍යාපාරිකයින්ට දායක වේ හැකි ආකාරය. මේවා අතුරෙන් රජයේ ආර්ථික අරමුණු ලෙස සැලකිය හැක්කේ. තේරුණාද? දැන් මේකේ තියෙනවා ආර්ථික අරමුණු කීපයකුත් දීලා තියෙනවා. ඒ ආර්ථික අරමුණු සාක්ෂාත් කරගන්න ව්‍යාපාරික ප්‍රජාව ක්‍රියාත්මක විතු ආකාරයක් තියෙනවා. ඒ ಜಾති දෙකම මේකේ තියෙනවා. අහන්නේ මේවා අතුරින් රජයේ ආර්ථික අරමුණු ලෙස සැලකිය හැක්කේ. මෙල ස්ථායීතාවය, බදු ගෙවීම, පූර්ණ සේවා නියුක්තිය, දේශීය සම්පත් භාවිතය, පරිසර හිතකාමීව කටයුතු කිරීම, ආර්ථික කාර්යක්ෂමතාව. දැන් පැහැදිලි මොකක්ද අහන්නේ? රජයේ ආර්ථික අරමුණු ලෙස සැලකෙන්න පුළුවන්. මොනවද? මෙල ස්ථායීතාව හරිනේ. රජයේ ආර්ථික අරමුණක් තමයි ආර්ථික ස්ථායීතාව. ආර්ථික ස්ථායීතාව කියන්නේ ආර්ථිකයේ උත්පාත අවපාත වලින් බැහැරව වෙළඳපොලේ භාණ්ඩා සේවාවල මිල මට්ටම දිගු කලක් ස්ථාවර පවත්වාගෙන යාම. ඒක හරි. එන ඒක ආර්ථික අරමුණක් තමයි. බදු ගෙවීම ආර්ථික අරමුණක් නෙවෙයිනේ. රජයේ ආර්ථික අරමුණු සපුරා ගන්න රජයේ වෙත ව්‍යාපාර සහයෝගය දක්වන ආකාරයක් තමයි මේ කියන්නේ. ඒවත් එහුවනේ මතකද එහුවනේ. රජයේ ආර්ථික අරමුණු සපුරා ගන්නට ව්‍යාපාරිකෝ රජයට සපෝට් කරන්න ඕන, සහාය දක්වන්න ඕන. එහෙම සහාය දක්වන ක්‍රමයක් තමයි මේ. අපි ඔය කලිනුත් කතා කරා මතක ඇති. තේරුණාද? මොකද රජයේ කාර්මුණක් තමයි ආර්ථික වර්ධනය හා සංවර්ධනය. ආර්ථික වර්ධනය නම් රටේ දල දේශීය නිෂ්පාදනය භෞතික වශයෙන් වැඩි වෙන්න ඕන. තේරුණාද? වැඩි කරන්න නම් යටිතල පහසුකම් ව්‍යාප්ත කරන්න ඕන. මොකද යටිතල පහසුකම් ව්‍යාප්ත කළොත් තමයි ව්‍යාපාර අලුතෙන් ඇති වෙන්නේ. තියෙන ව්‍යාපාර පුළුල් වෙන්නේ, පුතුල කරන්නේ, ව්‍යාප්ත කරන්නේ. එතකොට තමයි නිෂ්පාදනය වැඩි වෙන්නේ. එතකොට තමයි ආර්ථික වර්ධනය තහවුරු වෙන්නේ. ඉතින් ඒ දේ කරන්න යටිතල පහසුකම් ඇති කරන්න ඕන. නැත්තම් ව්‍යාපාර ඇති වෙන්නේ නැහැ. යටිතල පහසුකම් ඇති කරන්න මුදල් බදුලින් ලැබෙනවා. අන්න රජයට සපෝට් එකක් දෙනවා. ඒක ආර්ථික අරමුණක් නේ. ආර්ථික අරමුණු ඉෂ්ට කරගන්න කරන සහයෝගය දැක්වීම. ඒක උත්තරේ නෙමෙයි නිසා. පූර්ණ සේවා නියුක්තිය. ඒක මොකද? අන්න රජයේ ආර්ථික අරමුණක්. රජයේ බලනවා ආර්ථිකයේ සතු නිෂ්පාදන සම්පත් නැත්නම් නිෂ්පාදනයේට යොදවාගත හැකි සම්පත් කිසියම් හෝ ඵලදායි නිෂ්පාදන ක්‍රියාවලියකට අනියුක්ත කරන්නට. එහෙනම් ඒක තමයි පූර්ණ සේවා නියුක්තිය කියන්නේ. ඒක අරමුණක්. ඒක හරි. දේශීය සම්පත් භාවිතය අරමුණක් නෙවෙයිනේ. දැන් ආර්ථික ස්ථායීතාවය, ආර්ථික සංවර්ධනය, ආර්ථික වර්ධනය, ආර්ථික කාර්යක්ෂමතාවය, යහපත් අන්තර්ජාතික වෙළඳාම, මෙන්න මේ අරමුණු ළඟා කරගන්න බෑ අපි විදේශ වලින් අමුද්‍රව්‍ය ආනයනය කරලා. විශාල ආනයන විදුමත් දරන්න වෙනවා. ගෙවුම් ශේෂයේ ගැටලු ඇති වෙනවා. එතකොට යහපත් අන්තර්ජාතික වෙළඳාමක් ඇති වෙන්නේ නැහැ. මූසල නැත්නම් යහපත් අන්තර්ජාතික වෙළඳාමක් තමයි අපිට ඇති වෙන්නේ. ඒ නිසා පැහැදිලිවම දේශීය සම්පත් ව්‍යාපාරිකෝ වැඩිපුර පාවිච්චි කරන්න ඕනේ. එහෙම කරනවා නම් ව්‍යාපාරිකයෝ රජයේ ආර්ථික අරමුණු සාක්ෂාත් කරගන්න අනිවාර්යෙන් උදව් කළා වෙනවා. දායකත්ව දුන්න වෙනවා. මොකද දේශීය සම්පත් භාවිතා කරනවා කියන්නේ විදේශ සම්පත් ගෙන්වන්න
අපේ රටින් විදේශයට ඇදිලා යන ජාතික ධනය විශාල වශයෙන් ඉතුරු වෙනවා. ඒ ජාතික ධනය රටේ කර්මාන්තර බන්න යටිදල පහසුකම් සංවර්ධනය කරන්න රජයට පුළුවන්කම ලැබෙනවා වියදම් කරන්න. එනවා ඒක එනම් මොකද්ද අරමුණක් නෙවෙයි සපෝට් දෙන කෙනා අපි ඒකත් අයින් කරනවා. අරමුණක් නෙවෙයිනේ. ව්‍යාපාරිකව රජයේ අරමුණු ඉෂ්ට කරගෙන සපෝට් දෙන ක්‍රමයක්. පරිසර හිතකාමීව කටයුතු කිරීම. ඒකත් එහෙමනේ. ඒකත් රජයට දෙන සපෝට් එකක් ව්‍යාපාරිකව. මොකද රටේ ආර්ථික වෘද්ධිය රටේ ආර්ථික වෘද්ධිය හා සංවර්ධනයේදී අනිවාර්යයෙන්ම පරිසරය කෙලෙසෙන්න බෑ. පරිසර දූෂණය වෙන්න බෑ. පරිසරය විනාශ වෙන්න බෑ. ස්වභාවික පරිසරයේ ආරක්ෂා වන පරිදි තමයි රටේ සංවර්ධනය ළඟා කරගන්න. අපි ඒක තමයි ඉගෙන ගත්ත කලින් පාඩම්වලදී මොකද්ද? පරිසර තිරසර සංවර්ධනය. පරිසර තිරසර සංවර්ධනය. එතකොට එහෙමනම් එතනත් මොකද්ද? රජයේ ආර්ථික අරමුණක්ද නැහැ. ආර්ථික අරමුණ සාක්ෂාත් කරගන්න උදව් කිරීම. එහෙනම් ඒකත් උත්තරේ නෙවෙයි. ආර්ථික කාර්යක්ෂමතාවය. ඒක හරිනේ. රජයක ප්‍රධාන ආර්ථික අරමුණක් තමයි ආර්ථිකයේ කාර්යක්ෂමතාවය තහවුරු කර ගැනීම. ඒ කියන්නේ සම්පත් නාස්ති අඩු කරලා අඩුම සම්පත්දායකත්වයක් තුලින් නැත්නම් අඩුම යෙදවුම් තුලින් ඉහළම නිමවුම් ධාරිතාවක් නැත්නම් ඉහළම ඵලදායීතාවක් ලබා ගැනීම. ඒක අනිවාර්යම රජයේ අරමුණක්. එහෙනම් ඒකත් හරි. ඒ උත්තරේ වෙන්නේ ACF කියන පස්වෙනි උත්තරය. ඒ වගේ සිලෙක්ට් කරන්න එක එක පිළිතුරින් පිළිතුරු විග්‍රහ කරලා. පැහැදිලිනේ? ඊළඟ ප්‍රශ්නේ බලමු. මේක 2012 විභාග ප්‍රශ්න පත්‍රය තුලින් යොමු වෙච්ච ගැටලුවක්. 6 වෙනි බහුවර්ණ ප්‍රශ්න වශයෙන් ආවේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ. අන්තර්ජාතික වශයෙන් පිළිගෙන ඇති පාරිභෝගික අයිතිවාසිකම් ඇතුළත් කාණ්ඩ කිහිපයක් පහක් දැක්වේ. පැහැදිලි නේද? ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පාරිභෝගික අයිතිවාසිකම් ඇතුළත් කාණ්ඩ කිහිපයක් කාණ්ඩ අයිතිවාසිකම් කිහිපයක් ගෲප්. මේවා අතුරින් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයෙකු වූ ජෝන් එෆ් කෙනඩි විසින් ප්‍රකාශයට පත් කරන ලද පාරිභෝගික අයිතිවාසිකම් 4ක් පමණක් ඇතුළත් කාණ්ඩය තෝරන්න. පැහැදිලිනේ? අපි ඒක දන්නවනේ. ජෝන් එෆ් කෙනඩි තුමා හඳුන්වා දුන 4ක්. එයාගේ අවෑමෙන් පස්සේ නෙදර්ලන්තයේ හේග් නුවර පාරිභෝගික ජාත්‍යන්තරය කියන අන්තර්ජාතික සංවිධානයේ අලුතෙන් 4ක් ගෙනා. ඔක්කොම 8යි. ඉතින් මම කෝකේ එකක් අපි මතක තියාගමු. ජෝන් එෆ් කෙනඩි හිටපු ජනාධිපතිවරයා හඳුන්වා දීපු අයිතිවාසිකම් 4 මතක තියාගත්තම අනිත් 4 හේග් නුවර පාරිභෝගික ජාත්‍යන්තරයේ අයිතිවාසිකම් කියලා අපිට ශනිකෝ තීරණය කරන්න පුළුවන්. මොනවද? ආරක්ෂාව සලසා ගැනීමේ අයිතිය. තොරතුරු දැන ගැනීමේ අයිතිය. සවන් යොමු කරවා ගැනීමේ අයිතිය. වන්දියවත් සහන සලසා ගැනීමේ අයිතිය. ඔය 4න් මතකනේ ඔය 4 තමයි කෙනඩි හඳුන්වා දුන්නේ. මොනවද? ආරක්ෂාව සලසා ගැනීමේ අයිතිය, තෝරා ගැනීමේ අයිතිය, තොරතුරු දැන ගැනීමේ අයිතිය, සවන් යොමු කරවා ගැනීමේ අයිතිය. හරිනේ? ආරක්ෂාව සලසා ගැනීම, තොරතුරු දැන ගැනීම, තෝරා ගැනීමේ අයිතිය, සවන් යොමු කරවා ගැනීමේ අයිතිය. හරිනේ? 4යි. එහෙනම් බලමු පළවෙනි එක. ආරක්ෂාව සලසා ගැනීම හරි. තෝරා ගැනීම හරි. වන්දි ලබා ගැනීම. වන්දි ලබා ගැනීම හරි. සහන සලසා ගැනීම කියන්නේ සහනකම හරි. සහන කියන්නේ වන්දියක් හෝ වෙනයම් සහනයක්. එක්ක වන්දියක් ලබා ගන්න, නැත්නම් ගෙවූ මුදල ආපසු බාර ගන්න, එක්ක අලුත් භාණ්ඩයක් ලබා ගන්න, එක්ක මහලු නිවාසයක්, ළමා නිවාසයක් වෙන දෙයකට පරිත්‍යාගයක් කරව ගන්න. ඒ වගේනේ. ඒකත් හරි. පාරිභෝගික අධ්‍යාපනය ගන්න බෑ. ඒක ඇවිල්ලා කෙනඩිගේ නෙවෙයි. පාරිභෝගික ජාත්‍යන්තර හඳුන්වා දීපු අයිතිවාසිකම. ඒ නිසා මේක ගන්න බෑ. මේක ගන්න බැරි හේතුව තමයි මෙන්න මේ කතන්දරේ. පාරිභෝගික අධ්‍යාපනය. ඒක කෙනඩි එකක නෙවෙයි. එහෙම මාක් කරගත්තා කමන්න ඔයගොල්ලෝ මතක තියෙනවා. දෙවෙනි එක තෝරා ගැනීම හරි. තොරතුරු දැන ගැනීම හරි. වන්දි ලබා ගැනීම හරි. සෞඛ්‍ය සම්පන්න පරිසරයක ගන්න බෑ. ඒක අන්න පාරිභෝගික ජාත්‍යන්තර එකක. එහෙනම් මේකත් වැරදි. වැරදුනේ. ඒකෙත් අන්තිම එක නිසා. ඒකත් කෙනඩිගේ එකක් නොවේ. තුන්වෙනි එක. ආරක්ෂාව සලසා ගැනීම හරි. ඒ කියන්නේ අපිට ගුණාත්මක භාණ්ඩාර පරිභෝජනය කිරීම කතාව. තොරතුරු දැන ගැනීම හරි. තෝරා ගැනීම හරි. සවන් යොමු කරවා ගැනීම හරි. ඔක්කොම හරිනේ. නේද? ඔව්. ආරක්ෂාව සලසා ගැනීම, තොරතුරු දැන ගැනීම, තෝරා ගැනීම, සවන් යොමු කරවා. එහෙනම් මේක තමයි උත්තරේ. අනිවාර්යෙන් මින් එහාට බලන්න දෙයක් නැහැ මේක නං. පිටිකම් බලමුත් මේකටක් ගාලා තෝරා ගැනීම, සවන් යොමු කරවා ගැනීම, වන්දි ලබා ගැනීම, අධ්‍යාපනය. එහෙනම් මේක අධ්‍යාපනයේ තිනසයි ගන්න බෑ.
ආරක්ෂාව, තොරතුරු දැන ගැනීම, තෝරා ගැනීම, වන්දි ලබා ගැනීම. ආරක්ෂාව, තොරතුරු දැන ගැනීම, තෝරා ගැනීම, වන්දි ලබා ගැනීම. හරිද? වන්දි ලබා ගැනීම එන්නේ කොතනද? එහා පැත්තට. ඒ කියන්නේ පාරිභෝගික ජාති අතර. එහෙනම් උත්තරේ අනිවාර්යයෙන්ම 3 වෙන්න ඕනේ. උත්තරේ 3. 3. ඊළඟ ප්‍රශ්නයට අපි යමු. මේක 17 වෙනි ප්‍රශ්නේ මගේ ආදර්ශ ප්‍රශ්න. දැන් විභාගයට අපි අවුරුදු 10ක විභාග ප්‍රශ්න ගත්තා. අපි මේ ආදර්ශ ප්‍රශ්න කීපෙකුත් බලමු. පහත දැක්වෙන්නේ ජාත්‍යන්තර ප්‍රමිති ආයතන විසින් හඳුන්වා දෙන ලද තත්ත්ව පද්ධති සඳහා වූ ප්‍රමිතියින්. මේ තියෙන්නේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි අන්තර්ජාතික ප්‍රමිති ආයතන එහෙවත් ISO ආයතන හඳුන්වා දීපු තත්ත්ව පද්ධති සඳහා වූ ප්‍රමිතියින් කීපයක්. අපි බලමු මොකෙන් අහන්නේ මොකද්ද කියලා. අහන්නේ ඉහත x අංශයේ ප්‍රමිති වලින් ගම්‍ය වන නිවැරදි අර්ථයන් y අංශය හා ගැලපූ විට ලැබෙන හරිය ගැලපීම අහන්නේ. ගැලපීම අහන එක ලේසි. බලමු අපව. SA 8000 SA 8000 ප්‍රමිතිය. අපි බලමු එකින් එක. ISO 18001 ප්‍රමිතිය. HACCP ප්‍රමිතිය. Hazard Analysis and Critical Control Point කියන එක. ISO 9001 2015 පොදු එක. ISO 10025 රසායනාගාර කතන්දර. එතකොට මේක අපිට මතක තමන්ට මතක තියෙන දේ පටන් ගන්න. දැන් තමන්ට මේ පහෙන් සමහර 3ක් මතකයි 2ක් අපහැදිලි කියනකො. එහෙමනම් මේ මතක තුනෙන් ගන්න. ඒතර ලේසි. වැඩේ ප්‍රශ්න ලිහිල් වෙනවනේ. අපි ගත්තොත් සේවක ආරක්ෂාව හා සනීප ආරක්ෂාවට අදාළ ප්‍රමිතිය තමයි ISO 10001 ප්‍රමිතිය. ISO 10001 ප්‍රමිතිය තියෙන්නේ වෘත්තීය සෞඛ්‍ය හා ආරක්ෂාව. නැත්නම් සේවක ආරක්ෂාව හා සනීප ආරක්ෂාව. නැත්නම් සෞඛ්‍ය ආරක්ෂා කරන දල ප්‍රමිතියක් වශයෙන්. ඒ කියන්නේ වැඩ කරන ස්ථානයේ සේවකයන්ට ආරක්ෂිත විධිවිධාන, ඒ වගේම සෞඛ්‍ය පහසුකම්, ප්‍රථම ආධාර පහසුකම්, මනා වාතාශ්‍රය, පිරිසිදු ජලය, පානීය ජලය, ඒ වගේ ස්ථාපිත කරාම අන්න ඒ සේවකයන්ගේ ආරක්ෂාව, ඒ වගේම සෞඛ්‍ය හේවත් සනීප ආරක්ෂාව තහවුරු කරන්න දව ප්‍රමිතියනේ. එන එතෙන්ට එන්නේ අනිවාර්යයෙන්ම මේකට එන්නේ 1. ඊට පස්සේ ආහාර ද්‍රව්‍ය වල අඩංගු රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය සාධන. මම කිව්වේ ආහාර ද්‍රව්‍ය වල රසායනික ද්‍රව්‍ය නියමිත මාත්‍රාවෙන් එහාට ඇතුළත් වෙන්න බෑ. ඒ නියමිත මාත්‍රාවට යටත්ව නියමිත ප්‍රමාණයෙන් ඇතුළත් බව. ඒ නිසා සෞඛ්‍ය ආරක්ෂිත ලෙස ආහාර පාන නිපදව ඇති බවට දෙන සහතික දෙන තත්ත්ව පාලන පද්ධතිය. ඒකට එන්නේ මොකද්ද? HACCP ප්‍රමිතිය. Hazard Analysis and Critical Control Point. නැත්නම් උපද්දෝ විශ්ලේෂණ හා අවදි පාලන ලක්ෂ්‍ය විග්‍රහය කියන එක. ඒක තමයි මෙතනට එන්නේ. ඒ කියන්නේ C වලට එන්නේ 2. ඊට පස්සේ පරීක්ෂණාගාරවල තත්ත්ව පද්ධති සහතිකරණ ප්‍රමිතිය. පරීක්ෂණාගාර අංග සම්පූර්ණ පරීක්ෂණාගාරයක් නම් විතරයි ඒකෙන් නිවැරදි පරීක්ෂණ වාර්තා ගන්න පුළුවන්. අපිට මොනවා හරි නිදිය පරීක්ෂා කළේ නම් පරීක්ෂණාගාරවල අංග සම්පූර්ණ පරීක්ෂණාගාරයක් වශයෙන් අපි පිළිගන්නට දකින්නට ඒ සඳහා හඳුන්වා දීපු තත්ත්ව පාලන පද්ධතිය සිස්ටම් එකක් තියෙන එක තමයි ISO 10025. ඒ කියන්නේ මේකට එන්නේ 3. ඊට පස්සේ කම්කරු අයිතීන් හා මානව අයිතීන් සහතිකරණ ප්‍රමිතිය. කම්කරු අයිතිවාසිකම්, මානව අයිතිවාසිකම් හඳුන්වලා දීලා ඒ තුලින් මානව වර්ගයාට ඉහළ සමාජ ප්‍රතිරූපයක් ඇති කරගන්න හදපු පද්ධතියක් තියෙනවා. ඒක තමයි SA 8000 ප්‍රමිතිය. ඒකට එන්නේ 4. ඊළඟට ඕනෑම ආයතනයකට හඳුන්වා දී ඇති පොදු තත්ත්ව පාලන පද්ධති සහතිකරණ ප්‍රමිතිය. නැක ඕනම ආයතනයකට පාවිච්චි කරන පොදු තත්ත්ව කළමනාකරණ පද්ධතිය තමයි ISO 9001 2015 වෙන මේකට එන්නේ 5. හරිනේ. උත්තරේ 4 1 2 5 3. 4 1 2 5 3 තියෙනවා. තුන්වෙනි උත්තරේ. ඊළඟ ප්‍රශ්නෙත් අපි බලමු. චිත්‍රපටයක නිෂ්පාදකයෙකුට සිය නිෂ්පාදනය පිළිබඳ සුවිශේෂී අයිතිය ආරක්ෂා කරගත හැකි වන්නේ. දැන් ඔබ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුගේ භූමිකාවට ඇතුළත් වෙන්නකො මානසිකව. ඔබ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් නම් ඔබ සමහරට මාස නෙවෙයි වසර ගණනාවක් කැපකිරීම කරලා යම් යම් ප්‍රදේශවල ගිහිල්ලා අත්දැකීම් ගන්න වාසය කරලා යම් යම් භූමිකා රංගනවල යෙදিলা දැන් එක්තරා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් කියනවා එයා ඒ චිත්‍රපටයට අවශ්‍ය
චරිත වලට චරිතවල තිබිතු ගුණාංග එයා තේරුම් ගන්න එපේ. ඒ චරිතවල ගුණාංග ඊට පස්සේ එයා නළු නිලන්ට දෙන්නේ. තේරුම් ගන්න එයා තැන් තැන් වල විශේෂම විශ්වවිද්‍යාල ඉස්සරහට ගිහලා හිඟන්නෙක් විදිහට ඉඳලා තියෙනවා. හිඟන්නේගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර තේරුම් අර හිඟන්නෙක් මොන වගේ ප්‍රතිරූපකකින් ජීවත් වෙන්නේ. මොන වගේ සමාජ ප්‍රතිචාරයක් හෝ ප්‍රතිවිරෝධ එනවද? ඒක අත්දැකීම අරගෙන තමයි නළු නිලියන්ට හිඟන්නගේ චරිතය කරන්නට කියලා දීලා තියෙන්නේ. හිතන්න මොන කැපකිරීමක්ද කියලා. ඒ වගේ අපි ඔබ විශාල කැපකිරීමක් කරන ඔබ චිත්‍රපට නිෂ්පාදකයෙක් නම්. හරිද? එතකොට චිත්‍රපටයක නිෂ්පාදකයෝ ඒ සුවිශේෂී අයිතිය තමන් මහන්සිලා කැප වෙලා කරන චිත්‍රපටයේ සුවිශේෂී අයිතිය වෙන කාටවත් අනුකරණය කරන්න බැරි වෙනවා. තමන් වෙතම හිමි කරගන්න මොකද්ද කරන්න පුළුවන් වෙන්නේ? කරන්න පුළුවන් ඉන්නේ වංචා වැලකීමේ ආඥා පනත නෙවෙයි. පාරිභෝගික අධිකාරී පනත නෙවෙයි. සමාගම් පනත නෙවෙයි. මොකද්ද අදාළ වෙන්නේ? චිත්‍රපට සංස්ථා පනතත් නෙවෙයි. බුද්ධිමය දේපල පනත මතකනේ. බුද්ධිමය දේපල පනත. ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි ඇක්ට් එක. මොකද බුද්ධිමය දේපල පනතින්. බුද්ධිමය දේපල පනතින් කියලා තියෙන මේකට මොකද්ද ගන්න? ලිපි හිමිකමක් නේ. මම ඔන්න මෙතන ලියන ලිපි හිමිකමක්. ලිපි හිමිකමනේ කොපිරයිට් එක. කොපිරයිට් එකක් ගන්න පුළුවන්. ඒ චිත්‍රපටයේ ලිපි හිමිකම ඒ බුද්ධිමය දේපල ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාලයෙන් මේ පනත ඔපරේට් කරන්නේ. ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාලයෙන් අපි ලිඛිතව ඉල්ලුම් කරලා ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාලය තුල ලියාපදිංචි කරලා අපි ලිපි හිමිකමක් ගත්තම කාටවත් මේක අනුකරණය කරන්න බෑ. එහෙනම් එයාගේ සුවිශේෂ අයිතිය ආරක්ෂා වෙනවා. උත්තරේ 4. ඊළඟ ප්‍රශ්නේ බලමු. එක් ව්‍යවසායකයෙක් විසින් සපයනු ලබන සේවාවන් වෙනත් ව්‍යවසායකයින්ගේ සේවා වලින් වෙන් කර හඳුන්වා දීමට යොදා ගන්නේ. මතකනේ? දැන් එක් ව්‍යවසායකයෙක් කියන්නේ එක් ව්‍යාපාරිකයෙක්ගේ භාණ්ඩ තවත් තරඟකාරී ව්‍යවසායකයෙක් නැත්නම් ව්‍යාපාරිකයන්ගේ භාණ්ඩ වලින් වෙන් කර වෙළඳපොළ හඳුන්වා දෙන්න පාවිච්චි කරන මොකද්ද? සාමාන්‍යයෙන් වෙළඳ ලකුණක්. මේ කියන්නේ භාණ්ඩයේ සේවා. මේ දෙගොල්ලම සේවා සපයන අය. හරිනේ. එහෙනම් එක් ව්‍යවසායකයෙක්ගේ සේවා තරඟකාරී ව්‍යවසායකයන්ගේ සේවා වලින් වෙන් කර හඳුන්වා දෙන්න පාවිච්චි කරන මොකද්ද? අර වෙළඳ ලකුණ වගේ මොකද්ද? සේවා ලකුණක්, සර්විස් මාක් එකක්. ඒතර සේවා. භාණ්ඩයක් නම් වෙළඳ ලකුණ. උත්තරේ 2. මේක ලේසි. 2. ඊළඟ ප්‍රශ්නය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විසින් වාර්ෂිකව තෝරාගත් ව්‍යාපාර වෙත ජාතික තත්ත්ව සම්මාන පිරිනමනු ලබන්නේ. හොඳ ප්‍රශ්නයක්. මේක අහන්න පුළුවන් ප්‍රශ්නයක්. සිලබස් එකේ කරන්න කියලා හිතුණාට අහනවා. මොකද ජාතික තත්ත්ව සම්මාන මේ මෑත කාලේ දෙතුන් වතාවක්ම ඇහුවා. මුලින්ම චුට්ටක් උඩට ගන්න. මොකද මේ ජාතික තත්ත්ව සම්මාන කියන්නේ? ජාතික තත්ත්ව සම්මාන. National Quality Awards. National Quality Awards කියලා වාර්ෂික පිරිනමන සම්මානය. දැන් මේ අවුරුදු දෙකේ නම් කෙරුන්නේ නැහැ. ඔක කොවිඩ් ප්‍රශ්නේ කොවිඩ් වසංගතය නිසා නැත්නම් දිගටම කෙරුණා. මේ කියන්නේ ලංකාවේ තත්ත්වපාලන ක්‍රම quality control system නැත්නම් තත්ත්වපාලන පද්ධති ස්ථාපිත කරගෙන ඒ තත්ත්වපාලන පද්ධතියේ කාර්යක්ෂමතාවය සහ ක්‍රියාශීලී භාවය තුලින් ප්‍රමිතීන්ට අනුව තත්ත්වෙන් උසස් භාණ්ඩ නිෂ්පාදනය කිරීම සහ ඒහර සම්පත් නාස්ති අඩු කිරීම තේරුණාද? සහ ගුණාත්මක භාණ්ඩ වෙළඳපොළ සපයලා පාරිභෝගිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ දාන්න දායක වීම යන මූලික කරුණු කීපයක් පදනම් කරගෙන හොඳම ව්‍යාපාර තෝරලා සම්මාන දෙනවා. ඒක තමයි ජාතික තත්ත්ව සම්මාන කියන්නේ. කෙටියෙන්ම කිව්වොත් වෙළඳපොළට තත්ත්වයෙන් උසස් භාණ්ඩ හා සේවා. වෙළඳපොළට තත්ත්වයෙන් උසස් නිෂ්පාදිත නිමැවුම් ප්‍රොඩක්ට්ස් නිෂ්පාදිත හඳුන්වා දීම තුළින් කරන මෙහෙවර අගයනුවස් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වාර්ෂිකව තෝරාගත් ව්‍යාපාරික සම්මාන. රයිට්. ඒතර මේ සම්මාන පිරිනමන්නේ. අහන්නේ මොකද්ද මේකේ සම්මාන පිරිනමන්නේ ඇයි කියන එක. ගුණාත්මක භාණ්ඩ හා සේවා නිපදවන විට තරමක් දුරට හරි සම්පූර්ණ ගන්න බෑ. තත්ත්ව කළමනාකරණය මැනවින් පවත්වාගෙන යන විට ඒක සෑහෙන දුරට හරිනේ. තත්ත්ව කළමනාකරණය හොඳින් තියෙනවා නම් තමයි මේක සම්මානය හම්බෙන්නේ නැත්නම්. තත්ත්වයේ සම්බන්ධයෙන් ලබා ඇති සුවිශේෂී තත්ත්වයේ සැලකිල්ලට ගෙන. අන්න ඒක ඊටත් වඩා හොඳයි. තත්ත්ව කළමනාකරණයක් නැත්නම් තත්ත්වපාලන පද්ධතියක් ස්ථාපිත කරලා ඒ හරහා තත්ත්ව කළමනාකරණයක් ගිහිල්ලා ඒ භාණ්ඩයේ වල තත්ත්වයේ සම්බන්ධයෙන් සුවිශේෂී භාවයක් අපි ගොඩනගාගෙන තියෙනවා. ඒකට තමයි දෙන්නේ. තුන්වෙනි එකත් ගන්න පුළුවන්. තත්ත්ව කළමනාකරණය හා තත්ත්වයේ සම්බන්ධව ලබා ඇති සුවිශේෂී තත්ත්වයක් ගේීමට. අර තුන්වෙනි එකත් හරි. ඔබට දැන් දැනෙන්න ඕන ශනිකව
3ට වඩා 4 හොඳයි. ඇයි හේතුව 4 දෙපැත්තක් පෙන්වනවා. වඩා පරිපූර්ණයි උත්තරේ. අරකට අපි කියන එක අංශභාගي වගේනේ එක පැත්තයි පෙන්වන්නේ. මේක අංශ දෙකම පෙන්වනවා. දෙයන්සෙම පෙන්වනවා. මොකද්ද? තත්ත්ව කල්පනාකරණයක් දියත් කරලා තියෙනවා. ඒ කියන්නේ තත්ත්ව පාලන අංශයක් තියෙනවා. තත්ත්ව පද්ධතියක් ස්ථාපිත කරලා ක්වොලිටි මැනේජ්මන්ට් ප්‍රොසෙස් එකක් ගිහලා තියෙනවා. ඒ තුලින් තත්ත්වයේ සම්බන්ධව ඒ තුලින් භාණ්ඩයේ තත්ත්වය යහපත් තත්ත්වයේ සම්බන්ධයෙන් ලබා ඇති සුවිශේෂී තත්ත්වය ගැනීමන. එහෙනම් තත්ත්ව කල්පනාකරණ ක්‍රියාවලිය අනුගමනය කිරීමයි ඒ තුලින් තත්ත්වයේ සම්බන්ධව ලබා ඇති සුවිශේෂී තත්ත්වය ගැනීමට තමයි මේක දෙන්නේ. එහෙනම් වඩා හොඳම උත්තරේ 4. 4. ඊළඟට තවත් ප්‍රශ්නයක් ආදර්ශ ප්‍රශ්නයක් නිෂ්පාදිතයක තත්ත්වය කන්ඩිෂන් යන්නට වඩාත් නිවැරදි අදහසක් ගැබ්වී ඇති පිළිතුරු වන්නේ. මේ පුංචි කන්සෙප්ට් මේවා ඉඳහිට සූක්ෂම ලෙස අපේ පේපර් එකේ අපි කියන අස්සෙන් ඇතුළත් කරනවා. නිකන් සංගවල වගේ දාන පුංචි ප්‍රශ්නයක් වාස්තු ප්‍රශ්නයක්. අපි මං කියන්නේ අපි වෙහෙසෙන්න ඕන එකටයි අපි ප්‍රශ්න පත්‍රයේ සම්පාදනය කරන ප්‍රධාන පාලක පරීක්ෂකවරයා අදාළ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා මොනයම් ආකාරයේ සූක්ෂම තැන්වලින් අපේ මානසික ඒකාග්‍රතාවය බිඳලා හරිද අපිට අභියෝගාත්මක ප්‍රශ්න පත්‍රයක් දෙන්න උත්සාහ කළත් අපි ඒකෙන් සැලෙන්නේ නැහැ. අපි ඔහුට වඩා අපි පුහුණු වෙලා ඉන්නවා මේ වගේ මොනවද ඒ ඔහුගේ සූක්ෂමතාවය අපි දැන් ඉඳන්ම අපි ස්පර්ශ කරනවා. ඔහුගේ සූක්ෂමතාවයට අපි දැන් ඉඳන්ම අපි පළපුරුද්දක් ලබා ගන්නවා. දැන් ඉඳන්ම අපි ශක්තිය ලබා ගන්නවා මේ වගේ ප්‍රශ්න වලින් අත්දැකීම් ලබා ගන්න. තේරෙනවද? මේ වගේ දැන් මේක කාටවත් කියන්න බෑ. දැන් තත්ත්වයේ ගුණත්වයයි තත්ත්වයයි දෙකක් දරුවනේ. හොඳට අහගන්න. ගුණත්වයයි තත්ත්වයයි දෙකක්. මොන බලන්න ඔය තේරුම් ගන්න ඕන. ගුණත්වය කියන්නේ ක්වොලිටි එකනේ. ගුණත්වය කියන්නේ ක්වොලිටි එක. හරිනේ ක්වොලිටි එක. ක්වොලිටි එක. තත්ත්වය කියන්නේ ඊට වෙනස්. තත්ත්වය. කන්ඩිෂන්. ස්ටේට්ස් කියලා කියන කන්ඩිෂන් වඩා හොඳයි. දෙකක්. තත්ත්වය කියන්නේ කෙටියෙන් අපි කාලේ ඉතුරු කරන්න කිව්වොත් ස්තරම් බව. කිසියම් නිෂ්පාදිතයක තියෙන ස්තරම් බව තමයි තත්ත්වය කියන්නේ. මේක සාපේක්ෂයි. දැන් මම කිසියම් භාණ්ඩයක් දිහා බලලා කියන මේ භාණ්ඩය හරි සුපිරි භාණ්ඩයක්. මේ සුපිරි කියන්නේ අපි මේ ස්තරම් කියන වචනේ තමයි. ස්තරම් වලට සමාන වචනේ සුපිරි. සුපර්බ් කියලා කියන ඉංග්‍රීසියෙන් නේ. සුපිරි නැත්නම් සුපිරි භාණ්ඩයක් බව, ස්තරම් භාණ්ඩයක් බව නැත්නම් අනර්ග භාණ්ඩයක් බව, විශිෂ්ට ගණයේ භාණ්ඩයක් බව. ඒක තමයි ස්තරම් බව. ඉතින් ඒ ස්තරම් බව කියන ලේබල් එක අපි භාණ්ඩයකට දෙන්නේ එකිනෙකාගේ අසමාන වූ කෝණ මගින්. දැන් මට කිසියම් භාණ්ඩයක් අපි තුමු විදුලි උපකරණයක් විදුලි බල්බයක් කියලා හිතන්නකෝ. විදුලි බල්බයකින් මගේ ඇහැට කරදරයක් නැති බොහොම සෞම්‍ය වූ ආලෝකයක් දෙනවා නම් මට ඒක ස්තරම් තත්ත්වය හොඳයි. හැබැයි ඒ බල්බේ මාසෙන් දෙකෙන් පිච්චිලා යනවා, දැවිලා යනවා. ඒක මට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබලගෙන් කෙනෙක් හිතනවා මට මේ විදුලි බල්බය අවුරුදු 5ක් විතර පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ වුණා මම හිතන බල්බය ඇහැට ගැටලුවක් නැහැ. ඇහැට බාධාවක් නැහැ, සෞම්‍ය එළිය. ඒ නිසා මට ඒක ස්තරම්. හරිද? එහෙනම් ඒක මට තත්ත්වනුසස් බල්බය. නමුත් ඔබ ප්‍රාර්ථනා කරන එක නෙවෙයි. ඔබේ මානෙන් බලන්නේ ඔබ දිගු කාලයක් පවතිනොත් නමුත් මේ බල්බේ දිගු කාලෙන් පවතින්නේ නැහැ. එහෙනම් ඔබේ පැත්තෙන් බලද්දි මේක තත්ත්වයෙන් බාලයි. ස්තරම් නැහැ. අන්න එක මේක සාපේක්ෂයි. තේරුණානේ? ගුණත්වය කියන්නේ ඒක නෙවෙයි. ගුණත්වය කියන්නේ ගනුදෙනු කරුවන්ගේ වුවමනා තෘප්තිමත් කිරීමට කිසියම් නිෂ්පාදිතයකට ඇති හැකියාව. නැත්නම් ගනුදෙනු කරුවන්ගේ වුවමනාවන් තෘප්තිමත් කිරීමට නිෂ්පාදිතයක් තුළ පවතින ගුණාංග සමූහයක් තමයි ගුණත්වය කියන්නේ. ඒ කියන්නේ දිගු කල් පැවැත්ම, ඒ වගේම පාවිච්චි කිරීමේ පහසුව, නඩත්තු කිරීමේ පහසුව, සාධාරණ මිලකට මිලදී ගත හැකි බව, තේරෙනවද? අනතුරුදායක තත්ත්වයන්ගෙන් බැහැර වීම, ඒ වගේ නම් ඒක ගුණත්වය. ඒ ගුණත්වයට බලපාන සාධක එකක් හෝ කීපයක් පදනම් කරන් අපි දෙනවා ඒක අනර්ග බවක්. ඒක තමයි තත්ත්වය කියන්නේ. තේරුණානේ? රයිට්. එතකොට මේකෙන් අහන්නේ නිෂ්පාදිතයක තත්ත්වයන්ට වඩාත් නිවැරදි අදහසක් ගැබ්බෙති පිළිතුරු වන්නේ. ප්‍රමිතියට අනුකූල බව නෙවෙයි. පැහැදිලිවම නෑනේ. වුවමනා ඉටු කර නිමෙවුමක් බවත් නෙවෙයි. නිෂ්පාදිතයකින් මතුවන අනර්ග බව. අන්න එක මම හිතන වඩා හරි. නිෂ්පාදිතයකින් මතුවන අනර්ග බව.
නිෂ්පාදිතයක ඇතුළත් වන පාරිභෝගික තෘප්තිය කෙරේ බලපාන ගුණාංග සමූහයක් බව නෑ. ඒක ඇවිල්ලා ගුණත්වය. මෙන්න මේක තමයි තත්ත්වය කියන්නේ. තත්ත්වය. නිෂ්පාදිතකින් මතුවන අනර්ග බව, ස්තරම් බව. ඒක තමයි තත්ත්වය කියන්නේ. මේක තමයි තත්ත්වය. හරිනේ. නිෂ්පාදිතයක ඇතුළත් වන පාරිභෝගික තෘප්තිය කෙරේ බලපාන ගුණාංග සමූහයක්. මම කිව්වේ සාධාරණ මිල, පාවිච්චි කිරීම පහසුව, සුරක්ෂිත ආකාරයෙන් පාවිච්චි කරන්න පුළුවන්, දිගු කල පැවැත්ම තේරෙනවා. ඒව මොනවද? ගුණත්වය. ඒ ගුණත්වය. ඒ සවඩා නිවැරදි උත්තරේ මොකද්ද? පස්වෙනි උත්තරේ බලන්නම ඕනේ. නිෂ්පාදන ක්‍රියාවල ස්තරම් බව නෙවෙයි උත්තරේ 3. තුන්වෙනි උත්තරේ. ඊළඟට යම් භාණ්ඩයක SLS ලාංඡනයේ සඳහන්ව ඇතනම් ඉන් ඇඟ වෙන්නේ. මතකනේ? යම් භාණ්ඩයක SLS ලාංඡනය ඇතනම් ඉන් ඇඟ වෙන්නේ. මතකනේ? භාණ්ඩයකදී අපි SLS ලාංඡනය ලබා ගැනීමේ ක්‍රියාපිළිවෙල අවසානයේදී ප්‍රමිති ආයතනයත් එක්ක නිෂ්පාදකයා ගිවිසුමකට එළඹෙනවා. ප්‍රමිති ආයතනයේ නීති රීති සහ පරීක්ෂා ක්‍රම වලට එකගත්වය පළ කරමින්. ඊට පස්සේ භාණ්ඩයේ ලේබල් මත ඇසුරුම් මත ප්‍රචාරක දැන්වීම තුල අර සංකේතය මොකද්ද? අර තනිරකින් අඳින්නේ ඕගොල්ලෝ. ඔය වගේ SLS ලාංඡනය භාවිතා කිරීමේ අවසරය දෙනවා. මෙන්න මේ ලාංඡනයෙන් ගම්‍යමාන කරන්නේ මොකද්ද? ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ්ස් තමයි. මොකද්ද මේ අදහස් කරන්නේ? මිල සාධාරණ භවය කියන එක නෙවෙයිනේ. ඉහළම ගුණත්වයකින් යුක්ත භාණ්ඩයක් බව ඒක ටිකක් විතර හරි වගේනේ. කල් ලිකුත් වූ භාණ්ඩයක් නොවන බව. ඒක කොහෙත්ම නැහැ. පාරිභෝගික රුචිකත්වයක් අනුව නිපදව ඇති බව. ඒකත් දාලා නැහැ. નિયમિત ප්‍රමිතියට අනුව නිපදව ඇති බව. මෙන්න මේ උත්තර දෙක තමයි ටිකක් ළඟින් යන්නේ. මොකද්ද වඩා හරි? මිල ගැන නැහැනේ මේකේ. කල් ලිකුත්තු කතාවක් නෙවෙයිනේ. රුචිකත්වය අනුව කතාවක් නෙවෙයි මේ දෙකනේ. ඉහළම ගුණත්වයකින් යුක්ත භාණ්ඩයක් බව කියන එකෙත් අර්ථයක් තියෙනවා. නමුත් වඩා හරි මොකද්ද? નિયમિત ප්‍රමිතියනේ. નિયમિત ප්‍රමිතියට අනුව නිපදව ඇති බව. નિયમિત ප්‍රමිතියකට අනුව නිපදව ඇති බව තමයි මේකෙන් ගම්‍යමාන කරන්නේ. එහෙනම් උත්තරේ වඩා හොඳ පස්වෙනි උත්තරේ. ඊළඟ ප්‍රශ්නට යමු. නිෂ්පාදිතයක තත්ත්වයේ උපාංග elements of conditions යටතට අයත් නිවැරදි පිළිවෙල දැක්වෙන කාණ්ඩය වන්නේ. දැන් මේ නිෂ්පාදිතයේ තත්ත්වය කිව්වම දරුවනේ මේ තත්ත්වයට මූලිකාංග තුනක් ඇතුළත්. තත්ත්වයට මූලිකාංග තුනක් සම්බන්ධයි. මේ මූලිකාංග තුනේ එකතුව තමයි තත්ත්වය කියන්නේ. එකක් තමයි තත්ත්ව මෝස්තරය කියන එක. තත්ත්ව මෝස්තරය. එකක් තත්ත්ව මෝස්තරය. තත්ත්ව මෝස්තරය. අනිත් එක තමයි තත්ත්ව ගැලපීම. මම තයන් දාන කෙටියෙන් තත්ත්ව ගැලපීම. අනිත් එක තමයි තත්ත්ව ක්‍රියාකාරීත්වය. තත්ත්ව ක්‍රියාකාරීත්වය. මෙන්න මේ සංකල්ප තුනේ එකතුවෙන් හැදිච්ච මූලික සංකල්පය තමයි තත්ත්වය කියන්නේ. මේ උපසංකල්ප තුන එකතු වෙලා හැදිච්ච ප්‍රධාන සංකල්පය තමයි තත්ත්වය කියන්නේ. තේරුණාද? දලෝසෙකුත් මේ තත්ත්ව මෝස්තරය කියන්නේ කිසියම් නිෂ්පාදිතයක අන්තර්ගත වෙන්න ඕනේ. නිෂ්පාදිතයකින් අපේක්ෂා කරන්නේ. නැත්නම් නිෂ්පාදිතයක ඇතුළත් වී යුතු බවට කලින්ම තීරණය කරන නිෂ්පාදිතය සැලැස්ම. දැන් අපි නිවසක් හදන්න පෙර දරුවනේ ගෘහ නිර්මාණ ශිල්පියෙක් හෝ ඩිසයිනර් කෙනෙක් ලවා නැත්නම් නිර්මාණ ශිල්පියෙකු ලවා නිවසේ සැලැස්මක් අඳිනවනේ හවුස් ප්ලෑන් එක. තේරෙනවද? බිල්ඩින් ප්ලෑන් එක. ඒකේ තියෙන නිවස හැදුවට පස්සේ පෙනෙන ස්වරූපේනේ. ෆ්‍රන්ට් එලිවේෂන්, සයිඩ් එලිවේෂන් නේ. ඒ නිවස හැදුවන් පස්සේ පෙනෙන විදිය අපිට තියෙනවනේ. අන්න ඒක තමයි මේ කියන්නේ. තත්ත්ව මොසල කියන්නේ ඒකයි. ඊට පස්සේ තත්ත්ව ගැලපීම කියන්නේ සැලසුම අනුව අවශ්‍ය මෙවලම් යෙදවුම් භාවිතා කරලා ගලපලා භාණ්ඩයක් නිර්මාණය කරනවා. තත්ත්ව ක්‍රියාකාරීත්වය කියන්නේ ඒක නිර්මාණය කරලා පස්සේ ගනුදෙනුකරු අපේක්ෂා කරන ආකාරයෙන් ඒක ක්‍රියාත්මක වෙනවද? ගනුදෙනුකරුගේ අපේක්ෂාවන් හෙවත් වුමනාවන් ඉටුවන ආකාරයෙන් ඒ භාණ්ඩේ සක්‍රිය වෙනවද කියලා පරීක්ෂා කරලා වාහනයක් නම් ගනුදෙනුකරු අපේක්ෂා කළ වේගෙන් ධාවනය කිරීම. දැන් එහෙනම් මේ මුලින්ම වාහනේ මෝස්තරේ සැලසුමක් වශයෙන් හැදුවා. ඊට පස්සේ අවශ්‍ය අංගෝපාංග දාලා භාණ්ඩේ කලස් කරා. මෝටරේ හැදුවා කලස් කළා. ඊට පස්සේ බලනවා ධාවනය කරලා බලනවා අර ගනුදෙනුකරු අපේක්ෂා කර ගනුදෙනුකරු අපේක්ෂා කළේ වේගෙන් ධාවනය කිරීම. ඒක වෙනවද කියලා බලනවා.
තේරෙනවද? වෙන්නේ නැත්තම් නැවත ගලපනවා. එහෙම ගැලපීමෙන් තමයි තත්වයක් ඇති වෙන්නේ. භාණ්ඩ ස්තරම්භව ඇති වෙන්නේ. එහෙනම් මොකද මේකට වඩා හරියන්නේ? තත්ව ගැලපීම, තත්ව ක්‍රියාකාරීත්වය, තත්ව මොහොත තුනම තියෙන පිළිවෙල නෑ මේකේ. පිළිවෙල මේකයි. මුලින්ම එන්න තත්ව මොස්තරය, දෙවෙනි තත්ව ගැලපීම, තුන්වෙනි තත්ව ක්‍රියාකාරීත්වය. එහෙනම් ඒ ගැලපීමේ තියෙන මොකේද? මේකේ පස්වෙනි එකේ තත්ව මොස්තරය, තත්ව ගැලපීම, තත්ව ක්‍රියාකාරීත්වය. පස්වෙනි උත්තරේ. ඊළඟට තවත් ආදර්ශ ප්‍රශ්නයක් අර ISO තත්ත්ව පද්ධතිය හරහා එන්න පුළුවන්. පරිසර සංරක්ෂණය හා කළමනාකරණය සඳහා වූ ජාත්‍යන්තර ප්‍රමිතිය සහ පරිසර සංරක්ෂණයට අදාළ තත්ත්ව පද්ධතියකොත් ප්‍රශ්නයක් නැහැ. හැම විවහාර වෙනවා. පරිසර සංරක්ෂණය හා කළමනාකරණය සඳහා වූ තත්ත්ව පද්ධතියකොත් හරි. පරිසර සංරක්ෂණය හා කළමනාකරණය සඳහා වූ ජාත්‍යන්තර ප්‍රමිතියකොත් හරි. තේරෙනවද? හා පාරිසරික ක්‍රියාකාරීත්වය ගැනීම සඳහා වන නිර්ණායක සපයනු ලබන ජාත්‍යන්තර ප්‍රමිතිය. මෙතෙක් විභාගයට කවදාකවත් අහලා නැහුවොත් ලංකාවේ විශාල පිරිසක් අන්දමන්ද වෙනම ඇති. නමුත් අපේ වැඩසටහන් නිරීක්ෂණය කරන ඔබ අන්දමන්ද වෙන්නේ නැහැ. ඒක අපි 100% වාර විශ්වාසයි. මුලින් කියන්නේ පරිසර සංරක්ෂණය හා කළමනාකරණය සඳහා වූ ජාත්‍යන්තර ප්‍රමිතිය, ජාත්‍යන්තර තත්ත්ව පාලන පද්ධතියට අදාළ ප්‍රමිතිය. ඒ කියන්නේ මේ ISO 14001 ISO 14001 කියන තත්ත්වපාලන පද්ධතිය අවශ්‍යතා අපි අපේ ව්‍යාපාර ස්ථානයේ තුලින් ස්ථාපිත කරොත් ඇති කළොත් අනිවාර්යයෙන්ම අපි පරිසර හිතකාමී ව්‍යාපාරයක් වෙනවා. පරිසරය ආරක්ෂා වෙනවා. පරිසර දූෂණය වෙන්නේ නැහැ. හරිනේ? ඒ තත්ත්වපද්ධතිය ISO 14001. ඊළඟ මේ එකෙන් කියන්නේ දෙවෙනි කියන්නේ මේක මෙතෙක් අහලම නැති එක මේක නම් අහලා තියෙනවා 14001. පාරිසරික ක්‍රියාකාරීත්වය ඇගීම. ඒ කියන්නේ අපි පරිසර හිතකාමී ලෙස ක්‍රියා කිරීම නිසා පරිසරය කොතෙක් දුරට ආරක්ෂා වෙනවද කියලා අගයන්න මැන බලන්න අදාළ අවශ්‍යතා කීපයක් හඳුන්වලා දීලා තියෙනවා. අන්න ඒ නිර්ණායක සපයන ජාත්‍යන්තර ප්‍රමිතිය තමයි ISO 14031. ISO 14031. එහෙනම් උත්තරේ පරිසර සංරක්ෂණයට අදාළ එක මේක. එහෙනම් ඒ පාරිසරික ක්‍රියාකාරීත්වය අගීමට අදාළ ප්‍රමිතිය හඳුන්වලා දීලා තියෙන්නේ මේක. එහෙනම් ඒක උත්තරේ නම් උත්තරේ 3. හොඳ ප්‍රශ්නයක්, අලුත් ප්‍රශ්නයක්. ගොඩාක් අය ප්‍රශ්න විභාගයට යොමු වුණොත් ඕක අසාර්ථක, ඔබ අසාර්ථක වෙන්න එපා. ඊළඟට විදුලි බුබුලු බල්බ් විදුලි බුබුලු සඳහා වන ප්‍රමිති ලාංඡන අංකය වන්නේ. අහන්න බැරි කමක් නැහැ. එකම එක සැරයක් හොන වතුර බෝතලට අදාළ එක. ඒ වගේ මම ඒ අනුව මම ගෙස් කරන එකක්. විදුලි බල්බ් සඳහා වන ප්‍රමිති. මොකද මේ දවස්වල අපි දන්නවා විදුලි බල්බ් බාලයව තියෙන වෙලද පොළේනේ. සමහරට පුංචි අකුණක් ගහුවොත් ඒ බල්බ් පිච්චිලා යනවා. සමහර අපි විදුලි බල්බය අපි ක්‍රියා කර තිබුණේ නැහැ, ඔන් කළ තිබුණේ නැහැ, ඒත් පිච්චෙනවා. අනේ ඒ නිසා මේ ප්‍රමිතිය අපට වැදගත්. මොකද මේ විදුලි බල්බ නිෂ්පාදනය කරන සෑම නිෂ්පාදකයෙකුටම අනුගමනය කළ හැකි බවට ප්‍රමිති ආයතන හඳුන්වලා දීලා තියෙනවා. ප්‍රමිති කාණ්ඩයක්. ඒ ප්‍රමිති කාණ්ඩයේ අවශ්‍යතා භාවිතා කිරීම අනුව අනුව පුළුවන් ඒ විදුලි බල්බේ ලයිෆ් ටයිම් එක ආයු කාලය දික් කරගන්න. තේරුණාද? ඒ තමයි SLA 984, SLS 900, SLS 894, SLS 922 නෑ මේක මොකක්ද උත්තරේ SLA 984 තමයි. ඒක නිකන් මතක තියාගන්න SLA 984 තමයි ප්‍රමිති කාණ්ඩේ වෙන එක. ඊළඟට SLS ලාංඡන ඉල්ලුම් කළ විට ප්‍රමිති ආයතනයෙන් ප්‍රාථමික කම්හල් පරීක්ෂාව කරනු ලබන්නේ ඇයි කියලා මේකෙන් අහන්නේ. මතක ඇතිනේ අපි SLS ලාංඡන ක්‍රියාවලිය කරද්දී කිව්වා පියවරයන් 6ක් නැත්නම් 7ක්. ඒක 7කටත් කරන්න පුළුවන් 6ටත් කරන්න පුළුවන්. මතකනේ. මුලින්ම අපි ප්‍රමිතියක් ලිඛිතව ඉල්ලුම් කරනවා. දෙවනුව ප්‍රමිති ආයතනයේ ප්‍රමිතියක් තිබේදයි කියලා සලකලා බලලා මොකද කරන්නේ? කම්හල් පිළිබඳ ප්‍රාථමික පරීක්ෂාවක් කරනවා කිව්වා. ප්‍රාථමික පරීක්ෂාව මතකද? ඇයි මේ ප්‍රාථමික පරීක්ෂාවක් කරන්නේ? ප්‍රමිති ආයතනයේ විසින් ප්‍රමිතියක් අනුමත කර දෙන්නේ ඒ ප්‍රමිතිය ආරක්ෂා කර පවත්වාගෙන යාමට තත්ත්වපාලන ක්‍රියාවලියක් නැත්නම් තත්ත්වපාලන පද්ධතියක් තිබෙන ව්‍යාපාරයක් නම් පමණයි. ඒ කියන්නේ මම ප්‍රමිති ආයතනයේ නම් ඔබ නිෂ්පාදකයෝ නම් ඔබේ නිෂ්පාදනයේට තියෙන ස්වේච්ඡා ප්‍රමිතිය අනුමත කරලා SLS ලාංඡනය පාවිච්චි කරන මගෙන් අවසර ඉල්ලනවා. මම නිකම්ම අවසර දුන්නා කියමුකෝ දරුවනේ. දීලා ඔබ ඒ ප්‍රමිතිය වෙනස් කරලා භාණ්ඩේ තත්ත්වයේ බාල කරලා හදලා පාරිභෝගික අතර ගියාම පාරිභෝගිකයට දැනුනොත් පාරිභෝගික වගකීම් ඉෂ්ට කරන පාරිභෝගික වශයෙන් එයා ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වීම ඇක්ෂන් කියන වගකීම අතර ගන්නවා. අතරම මොකද උසාවි නඩු පවරනවා මට විරුද්ධව. මම කවුද? ප්‍රමිති ආයතනය.
නඩු බෝල කියනවා ප්‍රමිති ආයතනය ඔබ කෙරෙහි විශ්වාසය තබලා ඔබ අනුමත කළ ප්‍රමිතියක් නිසා අපි මේ භාණ්ඩය ගත්තා. නමුත් ඔබ අනුමත කළ ප්‍රමිතිය නෑ. ඔබත් කරේ වගකීම් පැහැරීමක්. ඔබ හිතාමතාම වංචනික චේතනාවෙන් තමයි මේ අනුමැතිය දීලා තියෙන්නේ කියලා මගෙන් වන්දිල්ලන්න පුළුවන්. ඒ නිසා මම දෙන්නේ ඒ ප්‍රමිතිය රැකබලා ගන්න පහසුකම් තියෙන ව්‍යාපාරිකයෙකුට විතරයි අනුමැතිය දෙන්නේ. තේරෙනවද? ඔබ නිෂ්පාදක වුණාට ඔබේ නිෂ්පාදිතයට SLS ලාංඡනය භාවිතා කරන අවසර ඉල්ලුවම මම මේ අවසරය දෙන්නේ ඒ ප්‍රමිතිය අනුමත කරාට පස්සේ සදාතනිකව රැකබලා ගැනීම පහසුකම් තියෙනවා. රැකබලා ගැනීම පහසුකම් කියන්නේ මොකද්ද? තත්ත්ව පාලන පද්ධතියක වෙන්නේ. තත්ත්ව පාලනයෙන් තමයි ප්‍රමිතිය ආරක්ෂා කරන්නේ. එහෙනම් ඒ අපේක්ෂිත තත්ත්ව පාලන පද්ධතිය ක්‍රියාත්මක වෙනවද කියලා තහවුරු කරගන්න තමයි ඒක බලන්නේ. එතකොට ප්‍රමිතියක් තිබේදයි තහවුරු කරගන්න නෙවෙයි. නිවැරදි කම්මල් පිරිතක් පවතී තහවුරු කරගන්න කියන එක නම් ටිකක් විතර ගන්න පුළුවන්. මොකද නිවැරදි කම්මල් පිරිතක් කියද්දි අනිවාර්යයෙන්ම තත්ත්ව පාලන පද්ධතියත් ගම්‍යමාන වෙනවා. ප්‍රමිතිය අනුමත කළද එය පවත්වා ගැනීමට යෝග්‍ය තත්ත්ව පාලන පද්ධතියක් තිබේදයි තහවුරු කර ගැනීමට අන්න කෙලින්ම උත්තරේ නිර්වුල් කරනෝනේ. විනිවිද භාවයෙන් අපිට උත්තරේ කියනවා. එහෙනම් 2කට වඩා 3 ඉතා ප්‍රබලයි උත්තරේ. මොකද ප්‍රමිතියක් අනුමත කළත් එය පවත්වාගෙන යන්න යෝග්‍ය තත්ත්ව පාලන ක්‍රමයක් තියෙනවද කියලා තහවුරු කරගන්න. කම්මල අංග සම්පූර්ණ එකක්දයි තහවුරු කරගන්න කියන එකෙත් ව්‍යංගෙන් කියනවා ඈත වැඩිනේ. ඒ සාමාන්‍යයෙන් කළ යුතු පරීක්ෂාවක් නිසා කියන එක බොහොම ලාමක උත්තරයක්. ඒක ගන්නත් බැහැ. හොඳම උත්තරේ ඒ නිසා 3. ඊළඟට බෝතල් කළ පානීය ජලය සඳහා වන SLS ප්‍රමිති අංකය වන්නේ. ඔක එකපාර විභාගයට අහු ප්‍රශ්නයක්නේ. මොකද බෝතල් කළ පානීය ජලය දැන් ගොඩක් අය පාවිච්චි කරනවා. ඒක සමහර අය හොරට ගහනවනේ. ඒ නිසා ඒකට ප්‍රමිතිය ආයතන දීලා තියෙනවා ප්‍රමිතිය. ඒ ප්‍රමිතිය අවශ්‍යතාවු නිෂ්පාදනයේ SLS ලාංඡනය පාවිච්චි කරන්න පුළුවන්. වෙළඳ පොලේ පිළිගැනීමකුත් ඇති වෙනවා. ඒ තමයි SLS 894 කියන එක. SLS 984 අපි කිව්වේ අත ඉස්සෙල්ලානේ මොනවාද බල්බ වලට. මේක SLS 894 දෙක. එකත් මතක තියාගන්න. දෙක. අහන්න පුළුවන් දෙකක් තමයි මම කළේ. ඊළඟට ආහාර පාන නිෂ්පාදනයේ සිට පරිභෝජනය දක්වාම අදාළ කර ගැනීමට ISO ආයතන හඳුන්වා දී ඇති ජාත්‍යන්තර ප්‍රමිතිය වන්නේ. ආහාර පාන නිෂ්පාදනයේ සිට පරිභෝජනය දක්වාම අදාළ කරගෙන කියන්නේ හොඳ තත්ත්වයේ ආහාර සෞඛ්‍ය ආරක්ෂිත ආහාරයක් වශයෙන් අදාළ කර ගැනීමට හැකිවන ආකාරයෙන් ISO ආයතන හඳුන්වා දී ඇති අන්තර්ජාතික ප්‍රමිතිය. මොකද්ද? ISO 22005. හරි උත්තරේ 3. ඊළඟ ප්‍රශ්නේ බලමු. ප්‍රමිති ආයතනයේ විසින් ව්‍යාපාරවල මිනුම් උපකරණවල නිවැරදි පාඨාංක දැක්වෙන්නේ දැයි පරීක්ෂා කර වැරදි නම් ඒවා නිවැරදි කිරීමට මඟ පෙන්වීමේ සේවාව කෙසේ හඳුන්වා දෙන්නේද? මම තියරි කොටස් උගන්වද්දී පැහැදිලි කළා ලංකා ව්‍යාපාරිකෝ විශාල පිරිසක් කැමැත්තෙන්ම තමන්ගේ මිනුම් උපකරණ යන්ත්‍රෝපකරණ ප්‍රමිති ආයතන ගැන මේ පරීක්ෂාවට ලක් කරගන්නවා. මොකද මේ පරීක්ෂාවට ලක් කරලා ප්‍රමිති ආයතන දෙනවන සහතිකයක් ඒ සහතිකය හරි වැදගත්. නෛතික ගැටලු හමුවේ තමන්ට නිදහසක් ලබා ගන්න. නෛතික ගැටලු හමුවේ තමන් සුරක්ෂිත වෙන්නට ඒ සහතිකයේ ප්‍රබල ආයුධයක් වෙනවා. ඇයි වෙනම තාක්ෂණික පරීක්ෂාවක් කරලා බලනවා ප්‍රමිති ආයතනයේ විසින් මේ මිනුම් උපකරණ මේ යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක නිවැරදිව දෝෂ රහිතව ක්‍රියාත්මක වීමට අවශ්‍ය උපාංග අපි ඒවට තමයි කියන්නේ පාඨාංග කියලා. උපාංග නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙනවද? අපි හිතමු කිරුම් මිනුම් උපකරණයක දරුවනේ මූලික උපාංග තියෙන කියලා 12ක්. ඔය 12ම එකහස් එකනේ 12ම අවශ්‍ය විදියට අවශ්‍ය වේගෙන් අවශ්‍ය ප්‍රමිතිය අනුව ක්‍රියාත්මක වෙන්න එපා. එක උපාංගයක හරි අපේක්ෂා කළ මට්ටමින් තොරව ක්‍රියාත්මක වෙනවා නම් ඒක වැරදි. ඒකේ මිනුම් ක්‍රමවේදය වැරදිනවනේ. අන්න ඒ නිසා ඒ මිනුම් උපකරණවල සියලුම අවයව නැත්නම් සියලුම පාඨාංක නිවැරදි ආකාරයෙන් සක්‍රිය වෙනවද කියලා පරීක්ෂා කරලා දෙන සාතිකය. ඒකට කියන්නේ මොකද්ද? උපකරණ ක්‍රමාංකනය. උපකරණ කාර්මික පරීක්ෂාව නෙවෙයි මිනුම් උපකරණ ක්‍රමාංකයක් නෙවෙයි උපකරණ මැනීමේ සේවාවක් නෙවෙයි කාර්ය. මොකද මේ මිනුම් උපකරණ කිව්වම කෙලින්ම ළමයා තෝරන්න පුළුවන් මේක. මිනුම් උපකරණ ක්‍රමාංකය කියලා. නෑ. ඒකට කියන්නේ පොදුවේ කියන්නේ උපකරණ ක්‍රමාංකනේ. ඒක මිනුම් උපකරණ වෙන්න පුළුවන් යන්ත්‍ර උපකරණ වෙන්න පුළුවන්. ඒ නිසා උත්තරේ 2. මේක 3 නෙවෙයි. මොකද මේක ඔයගොල්ලෝ 3 මේකට අහු වෙන්න එපා. තේරෙනවද? මේකයි උත්තර 2. ඊළඟට යෝග්‍ය පරීක්ෂණාගාර සහතික කිරීම පිණිස
යෝග්‍ය පරීක්ෂණාගාර සාතික කිරීම පිණිස ISO ආයතනය විසින් පිරිනමන සාතිකය වන්නේ. මතකනේ අපි තීරපන්ති ඉගෙන ගත්තා. ඒ කියන්නේ කිසියම් පරීක්ෂණාගාරයක් පිළිගත හැකි පරීක්ෂණාගාරයක් වන්නට නම් ඒ පරීක්ෂණාගාරදී සිදු කරන සියලුම පරීක්ෂණ ක්‍රම 100%ක්ම නිවැරදි වෙන්න ඕන. සියලුම පරීක්ෂණ ක්‍රම වලින් ඉදිරිපත් කරන පරීක්ෂණ වාර්තා 100%ක්ම නිවැරදි වෙන්න ඕන. එහෙම නිවැරදි වන්නට නම් ඒ පරීක්ෂණාගාරය තුල අවශ්‍යතා කීපයක් ස්ථාපිත වෙන්න ඕන. ඒ පරීක්ෂණාගාරයේ පිහිටීම, ඒකේ ගොඩනැගිලි සැකැස්ම, ඒකේ යන්ත්‍ර උපකරණ ස්ථානගත කරන විදිය, ඒකට සේවකයන් බඳව ගන්න විදිය, සේවකයන් පුහුණුවක් ලබා දිය යුතු විදිය, සේවකයන් සතු දැනුම, ඒ වගේ මේ වගකීම්, විගණනය, නිවැරදිව ලේඛන පවත්වාගෙන යාම, ඒකේ පරීක්ෂණ ක්‍රම සහ පරීක්ෂණ ක්‍රම වල සීමාවන්, පරීක්ෂණ ක්‍රම කරගෙන යන ආකාරය වගේ අවශ්‍යතා කීපයක් තියෙනවා. මේ අවශ්‍යතා සියල්ලම අපි එකතැනකට ගොනු කරාම ඒ පරීක්ෂණාගාරයේ අංග සම්පූර්ණ නිවැරදි ප්‍රතිඵල දෙන පරීක්ෂණාගාරයක් වෙනවා. අන්නේ අංග සම්පූර්ණ පරීක්ෂණාගාරයක් වශයෙන් පවත්වාගෙන යන්න අවශ්‍යතා කීපයක් හඳුන්වලා දීලා තියෙනවා ISO ආයතනයේ. අන්නේ කීපය තමයි අපි කියන්නේ පරීක්ෂණාගාරවලට අදාළ තත්ත්වපාලන පද්ධතිය කියලා. තේරුණාද? ඒක තමයි ISO 17025. ISO 17025 සංකේතයෙන් හඳුන්වා දෙන අවශ්‍යතා ස්ථාපිත කරාම පරීක්ෂණාගාරයේ යෝග්‍ය, විධිමත්, නිවැරදි පරීක්ෂණ වාර්තා සපයන පරීක්ෂණාගාරයක් බවට පත් වෙනවා. ISO 17025. තුන්වෙනි උත්තරේ. ඊළඟ ප්‍රශ්නේ බලමු. පහත දැක්වෙන්නේ තත්ත්ව පාලනයට අදාළ සංකල්ප හා තොරතුරුයි. පහත දැක්වෙන්නේ තත්ත්ව පාලනයට අදාළ සංකල්ප හා තොරතුරු. බලමු අහන්නේ මොකද්ද කියලා අපි ඕකේ. අහන්නේ ඉහත x අංශයේ ඇති සංකල්ප වලට ගැලපෙන y අංශයේ ඇති තොරතුරු තේරෙනවනේ. අහන්නේ දෙපැත්ත ගැලපීම. පැහැදිලිනේ? x අංශයෙන් කියන තත්ත්ව කව quality circles. මේ තත්ත්ව කව කියන්නේ ව්‍යාපාරවල එහෙම නැත්නම් කර්මාන්ත ශාලාවල යම් යම් අංශවල නැත්නම් සමාන අංශවල සමාන කාර්යයන්හි නියැලි. සමාන අංශවල සමාන කාර්යයන්හි නියැලි කුඩා සේවක කණ්ඩායම තමයි තත්ත්වකම කියන්නේ. සමාන අංශවල සමාන කාර්යයන්. අපි දුමු ඇඟලුම් කම්හලක නම් මැහුම් අංශය. මැහුම් අංශයේ තියෙන සමාන අංශයන්නේ. ඒකේ හැමෝම ඇඳුම් මහණයි ඉන්නේ ටේලර්ස්ලා. අන්න ඒ වගේ ඒ සමාන කාර්යවල නියුක්ත කුඩා 3 දෙනෙක් 5 දෙනෙක් වගේ කණ්ඩායමක් හදලා ඒ කණ්ඩායමට තත්ත්වපාලන වගකීම් පවරනවා. ඒ කණ්ඩායමටම මතුවන ගැටලු සාකච්ඡා කරලා විසඳ ගන්න අවස්ථාව දෙනවා. මැනේජ්මන්ට් එක අවශ්‍ය වුණොත් විතර ඇඟිලි ගන්න. ඒක තමයි තත්ත්වකව කියන්නේ. ජපානයේ හඳුන්වා දීපු තවත් සුවිශේෂී කළමනාකරණ ශිල්පීය ක්‍රමයක්. තත්ත්ව මෝස්තර දන්නවා පිරිවැවම වී තත්ත්ව පිරිවැය නායකත්වය. තත්ත්වපාලනයේ වාසියකි. තත්ත්වපාලනයේ වාසියක් තමයි මම හිතන්නේ පිරිවැවම වීමනේ. තත්ත්වපාලනය හොඳින් ක්‍රියාත්මක වෙනකොට වැරදි අඩු වෙනවා. වැරදි අවම වෙනවානේ. වැරදුනොත් මෙතෙක් අපි නිෂ්පාදනය සඳහා දර පිරිවැය අපරාධයක් වෙනවානේ. දැන් ඒක වෙන්නේ නැහැ. එහෙනම් පිරිවැය පාලනය වෙනවම වෙනවා. මේක නම් මෙතනට හරියන්නේ තත්ත්වපාලනයේ වාසියකි මේක. අපි ඒ කියලා දාමු. ඒ. ඊට පස්සේ නිතරම මේ විස්තරාත්මක පැත්තෙන් ගන්න තියෙනවා. මොකද මේක නැතම් පැටලෙනවා. විස්තරාත්මක පැත්තෙන් විස්තරය අරගෙන බලන්න ඒකට ගලන කන්සෙප්ට් එක. කන්සෙප්ට් එක දිහා බලලා මෙහෙට බලන්න ඒක අමාරු. ගැටලුවක් නැහැ දෙපැත්තේ මොන පැත්තට ගියද? මම හිතනවා වැඩි දෙනාගේ අත්දැකීම් අනුව මම ළමයික වැඩ කරලා ගොඩක් අය කැමති මේ පැත්තෙන් ගන්න. තත්වයෙන් බාල බහණ්ඩ නිපදවීම නිසා දැරීමට වන පිරිවැය. පැහැදිලිවම තත්ත්ව පිරිවැය. හොඳට මතක ගන්න මේක අලුත් සංකල්පයක් නෙමෙයි මේගොල්ලෝ සාමාන්‍ය සංකල්පයක්. දැන් තත්වයෙන් බාල බහණ්ඩ අපි නිපදවනවා. තත්වයෙන් බාල බහණ්ඩ නිපදවීම නිසා අපට අමතර පිරිවැය දරන්න වෙනවා. තත්වයෙන් බාල බහණ්ඩ හැදුවා. ඒක මාකට් එක නැත්නම් වෙළඳ පොලේ ප්‍රතික්ෂේප වුණා. මොකද උනේ? අපට අලුතෙන් බහණ්ඩ හදන්න වෙනවා. අලුතෙන් අමුඩුව ගන්න වෙනවා. අලුතෙන් අමුඩුව ගනිද්දී අපට සැලසුම් කරන වෙලාවක් නැහැ. බලන් ඉන්න වෙලාවක් නැහැ. වැඩි මිලට ගන්න වෙනවා. වැඩි මිලට කියන්නේ වැඩි ප්‍රමාණ ගාස්තුවක් ගෙවලා ගන්න වෙනවා. එහෙනම් අනිවාර්යයෙන් මොකද වෙන්නේ? ඉහළ තත්ත්ව පිරිවැයක් දරන්න. ඒකට කියන්නේ තත්ත්ව පිරිවැය. තේරෙනවද? දැන් තත්ත්වෙන් උසස් බහණ්ඩ හැදුවා නම් විකිණීම ප්‍රතික්ෂේප වෙන විකිණෙනවන අපට ආදායම ලැබෙනවා. අමතර පිරිවැයක් නැහැ. එහෙනම් මේ අමතර පිරිවැය තමයි තත්ත්ව පිරිවැය කියන්නේ. තේරුණාද? B. අපි බලමු C එක සමාන කටයුතු තුළ නියැලෙන කුඩා සේවක කණ්ඩායම. අපි ඒක දැන් පැහැදිලි කරානේ. සමාන කටයුතු තුළ නියැලෙන කුඩා සේවක කණ්ඩායම අනිවාර්යයෙන්ම තත්ත්ව කව. ඒ කියන්නේ C. ඊට පස්සේ D.
තත්ත්ව සම්මාන සඳහා සලකා බල නිර්ණායකයෙකි. ප්‍රමිතියායතනයේ ජාතික තත්ත්ව සම්මාන දෙනකොට බලනවා තත්ත්ව පාලන ක්‍රියාවලියක් තියෙනවද? ඒ වගේම එතන අංශභාර කළමනාකරුවෝ නායකත්ව භූමිකාවේ ඉඳගෙන තමන්ගේ යට තියෙන සහකරුවන්ට හොඳ නායකත්වයක්, නිවැරදි නායකත්වයක් දීලා ඉලක්ක ළඟා කරගන්න ඒ සහකරුවෝ හොඳින් අභිප්‍රේරණය කරනවාද කියලා සැලකිලි දක්වනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම නායකත්වය එන්නේ තත්ත්ව සම්මාන සඳහා කියන්නේ D. ඊළඟට පාරිභෝගික අවශ්‍යතා ඉටු වන පරිදි භාණ්ඩයක සැලසුම නිර්මාණය කිරීම. පාරිභෝගික අවශ්‍යතා සහ වුවමනා ඉෂ්ට කරන්න පුළුවන් වන විදිහට භාණ්ඩයක සැලසුම මුලින්ම හදනවා. ඒක තමයි අපි තත්ත්ව මෝස්තර කියලා කියන්නේ. ඒ අනුව භාණ්ඩයේ අවශ්‍ය අංගෝපාංග දාලා ගලපලා හදනවා. ඒක තමයි තත්ත්ව ගැලපීම කිව්වේ. ඊට පස්සේ ඒක ක්‍රියාත්මක කරලා බලනවා පාරිභෝගික අපේක්ෂා කළ මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි තත්ත්ව ක්‍රියාකාරීත්වය කියලා කිව්වේ. මතකනේ තත්ත්ව අංගෝපාංග තුන රයිට්. එහෙනම් ඒකට පැහැදිලි වෙන්නේ මොකද්ද? E. ඒතර පිළිතුර වෙන්න ඕනේ CEABD. CEABD එහෙනම් උත්තරේ 1. උත්තරේ 1. උදාහරණ අපි දැන් මේ වන විට තුන්වන පාඩමට අදාළව වසර ගණනාවක 2020 සිට ආපස්සට වසර ගණනාවක හොඳ බහුවර්ණ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරා විභාග ප්‍රශ්න විතුලින්. ඊට අමතරව ඊට අනුරූප නැත්නම් ආදර්ශ අනුමාන ප්‍රශ්න කීපයකුත් කතා කරා. මම හිතනවා අපි බහුවර්ණ තුලින් විශාල අත්දැකීමක් ලැබුවා. අපේ මොනවා හරි අර බහුවර්ණ ප්‍රශ්න මුහුණ දීමේ තියෙන චකිතය ගැටලු මම හිතන ගොඩක් निराකරණය වෙන්න ඇති. ඔබ මේකෙන් ලොකු පිපිදීමක් ලබන්නේ ඇති මේ ප්‍රශ්නට මුහුණ දෙන්න. අපි ඊළඟට මේ වාස්තික පේපර් එකට අදාළව ඊළඟට අහන ප්‍රශ්න වර්ග ටික අපි ඊළඟ පාඩම් මේකකින් කතා කරන්න අපේක්ෂා කරනවා.